කොහොමද යූරියා නැතුව නයිට්‍රජන් හදන්නේ? මීගහ සැලකිය යුතු ආකාරයේ පාරිසරික කෘෂිකර්මාන්තර බලපෑම ලංකාවේ තෙත් කලාපයක් හැදෙන්න ගන්න අමාරුයි. මේ ගස්වල තියෙන මල් පිපෙන දිහා බලලා මහ පොළවේ හිටවන්නේ කුරක්කන්ද, බඩඉරිඟුද, සුවඳැල්ද, ගෝණ බරුද කියලා තීරණය කරන්න පුළුවන්. ඔබ දන්නවත් දන්නේ මුරුංග කොළවල ග්‍රෑම් 100ක ග්‍රෑම් 28ක් 30ක් අතර වගේ ප්‍රමාණයක් ප්‍රෝටීන් තියෙනවා. දැන් මේ දවස්වල ආහාර අර්බුදයක් ගැන කතා කරනවානේ. ඒක මේ මවපු එකක්. ඒ ගැන කවුරුත් එහෙම කලබල වෙන්න ඕනේ නැහැ. අපේ වැට ආහාර සංස්කෘතිය කොටස. අපේ වැටේ තිබුණ මුරුංග තිබුණා, කරපිංච තිබුණා, දඹල වගේ වැලක් යවුවා. මගුල් කරඬ ගහෙන් අපේ අත්තල මොකද කරන්නේ? අතු ටික කපලා කොටලා මේවා ඔක්කොම කරලා වෙලට දානවා. වෙලට දැම්මට පස්සේ කියන්නේ 80 කුලයක පණුව බෝ වෙන්නේ නැහැ පුතේ. අවසාන අවුරුදු 300 දී ගෝලීය ආහාර සඳහා සැලකිය යුතු බලපෑමක් කරන්න පුළුවන් කිසිදු ශාකයක් හොයාගෙන නැහැ. අතීතයෙන් ඉගෙන ගනිමු. වර්තමානය සැලසුම් කරමු. අනාගතය හැඩගස්වමු. අයිබෝවන් කාලාත්‍රේ කතාබහත් එක්ක අලුත් දවසක හමුවීමක්. අද කාලාත්‍රේ කතාබහ තුලින් අපි කල්පනා කරේ අපේ පරිසරය ගැන කතා කරන්න. රටක වෘක්ෂලතා හටගන්නේ ඒ රටට ගැලපෙන විදිහට. රටක පස, ස්වභාව ධර්මය, භූගෝලීය සාධක, දේශගුණය, කාලගුණය මේ ආදී නිර්ණායක රාශියක් පදනම් කරගෙන තමයි රටක වැවෙන ගහකොළ තීරණය වෙන්නේ. එහෙම රටක හැදෙන ගහකොළ රටේ ඉතිහාසයත් එක්කත් බැඳෙනවා. අපේ රට කෘෂිකාර්මික රටක්. ආරම්භයේ ඉඳලා මිනිසා පරිසරයත් එක්ක බොහොම තදින් බැඳිලා හිටපු කතාවක් තිබ්බයි කියලා අපේ ඉතිහාසය අපි හැමෝම දන්නවා. දැන් තරමක් දුරට මේ කතාව වෙනස් වෙලා තියෙනවා. අපේ රටේ ඉතිහාසයත් එක්ක බැඳුණු එහෙම වෘක්ෂලතා රාශියක් තියෙනවා. එහෙම අපේ රටේ ඉතිහාසයත් එක්ක බැඳුණු වෘක්ෂලතා අතර පෙරමුණේ තියෙන ශාකයක් තමයි මීගස. මීගසත් එක්ක බැඳුණු ලාංකීය ඉතිහාසය බොහොම ප්‍රබලයි. අද අපි කල්පනා කරේ මීගස වගේම අපේ ඉතිහාසය එක්ක බැඳුණු එවන් ශාක ගැන කතා කරන්න කාලාත්‍රේ කතාබහ තුලින්. අද කාලාත්‍රේ කතාබහ සඳහා අපි තෝරගත්ත මාතෘකාව කුස රකින්න මීගස සහ වෙනත් ගස්. මේ ගැන කතා කරන්න අපි වෙනදා වගේම මේ මාතෘකාව සඳහා කතා කරන්න හසල දැනුමක් තියෙන ඉතාම සුදුසු විද්වතුන් දෙපළකට ආරාධනා කරා. විද්වතුන් දෙපළ ඇවිදින්න ඉන්නවා. අපි සාකච්ඡාව ආරම්භ කරන්න කලින් හඳුනගමු අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න විද්වත් මණ්ඩලය. අද අපිත් එක්ක එකතු වෙනවා මහාචාර්ය සමන් වීරක්කොඩි මහතා. ඒත් සමගින් අද අපි ආරාධනා කරා අපේ වැඩසටහනට ආචාර්ය රවීන්ද්‍ර විතානාරච්චි මහතාට. දෙදෙනාටම ආයු බොහෝ වේවා. ආයමත් පිළිගන්නවා. දෙදෙනාම අපේ වැඩසටහනට මේ සුපුරුදු චරිත දෙකක් වැඩසටහන සඳහා සහභාගී වෙලා තියෙනවා. මහාචාර්යතුමාගෙන් සාකච්ඡාව පටන් ගන්න කියලා කල්පනා කරේ. මීගසේ අතීත කතාව කියමු අපි මුලින්ම. ඔව් මීගස කියන්නේ දැන් අපේ ශ්‍රී ලංකාවට තිබුණා බුදුම් දහම් සඟුන් කියලා තුනුරුවනක් ශ්‍රී ලාංකීය ජාතියට. ඊට අමතරව අපිට තිබුණා පරිසරයේ තුනුරුවනක්. පාරිසරික තුනුරුවනක් තිබුණා. එතකොට මේ පාරිසරික තුනුරුවන අතරේ අපිට තියෙන පාරිසරික තුනුරුවන තමයි මී ගස, මී හරක, මී මැස්ස. මා වවුලත් මේක ඇතුලේ ඉන්නවා මේ තුනුරුවන අපි තුනුරුවන් හැටියට සැලකුවේ. මී ගස, මී මැස්ස, මීහරකා. දැන් මේ තුන් දෙනාටම ඇවිල්ලා තියෙනවානේ නමටම. දැන් මේ නම් ඇතුලේ තමයි මේකේ විද්‍යාව තියෙන්නේ. මී ගස කියලා කියන්නේ මී කියන එක වචනේ එන්නේ මිහි. මී මැස්ස කියන වචනේ එන්නේ මිහි. මී හරක කියන වචනේ එන්නේ මිහි. මේ තුන් දෙනාම මිහිතලය පෝෂණය කරනවා කියන මහා අර්ථය ඇතුව තමයි මිහිතලය පැවැත්වීම සඳහා මේ දෙරණ පවත්වාගෙන යාම සඳහා තමයි නම තියලා තියෙන්නේ. මී ගහ දෙරණ පෝෂණය කරනවා. කොහොමද දෙරණ පෝෂණය කරන්නේ? මේ ගහේ ඕනෑම ගහකට තියෙනවා ආයුර්වේදයට අනුව උගන්වනවා චරක ආදී ඍෂිවරු, චරක සුශ්‍රුත මේ ඍෂිවරු උගන්වනවා ඕනෑම ගහකට තියෙනවා කාරණා පහක් රස, ගුණ, වීර්ය, විපාක, ප්‍රභාව කියලා. ඒ ගැඹුරු කාරණා අපිට කතා කරන්න බැරි වෙයි. නමුත් මේ හැම ගහකටම එහෙම එකක් තියෙනවා. රස, ගුණ, වීර්ය, විපාක, ප්‍රභාව. දැන් ප්‍රභාව කියන එකෙන් අපි අර්ථවත් කරන්නේ මේ ගහ ඕනම ගහක ප්‍රභාවයයි කියලා කියන්නේ ඍජුවම ඒක ඖෂධීය ගුණයක් සහිතයි මේක. ඍජුවම ඖෂධීය ගුණයක් සහිතයි. දැන් සරලව තේරුම් ගන්න කිව්වොත් එහෙම දැන් බෙලි ගෙඩියේ ප්‍රභාවය මොකක්ද? බෙලි ගෙඩියේ ප්‍රභාවය තමයි බඩ එළිය යන්නේ නැති එක්කෙනාට බෙලි ගෙඩිය දුන්නොත් එහෙම බඩ එළිය යන්න පටන් ගන්නවා.
බඩෙලිය අනෙක් කෙනාට දුන්නොත් බඩෙලිය අනේක නවතිනවා. ඒක තමයි බෙලිගෙඩිය ප්‍රභාවය. ඒ වගේ මහා ප්‍රභාවයන් ගණනාවක් මේ ගහේ තියෙනවා. හැබැයි අපි මෙහිදී මේ සරල ගම්මානවල ජනතාවට තේරුම් ගන්න විදිහට මේක කතා කරන්න ඕනේ. මේක මිහි සම්බන්ධ වෙන්නේ කොහොමද? මහා පොළොවට මී ගහ විසින් තමයි දෙරණ පෝෂණය කරන්නේ. ඒකට හේතුව ඉස්සර කාලේ අපේ වෙල්වල අපි රසායනික වසවිස පාවිච්චි කරේ නැහැ. රසායනික වසවිස පාවිච්චි කරේ නැහැ. එතකොට පොහොර භාවිතයක් තිබුණේ නැහැ. හැම ගොවියෙක්ම කරලා තිබුණේ මී ගහක් හිටවගෙන තිබුණා වෙලේ මැද හෝ නැත්නම් ඉහත්තාවේ තැනක. රජවරු වැව් වටේට හිටවලා තිබුණේ මී ගස්. ඇලවල් දිගට හිටවලා තිබුණේ මී ගස්. ඒ කියන්නේ මී ගහේ මහා වටිනාකම දැනගෙන. එතකොට එකක් සරලම කාරණේ ගත්තොත් එහෙම මී ගහ මේ පොළව පෝෂණය කරනවා. මිහි කිව්ව එකයි පොළව පෝෂණය කරනවා. මහ පොළව පවත්වාගෙන යනවා. මහ පොළව පවත්වාගෙන යන්න පොළවේ තියෙන ශුද්‍රජීවී ප්‍රමාණය තමයි වැදගත් වෙන්නේ. පොළව පවත්වාගෙන යන්නේ ශුද්‍රජීවී. ඒ නිසා තමයි අපි ශුද්‍රජීවියට දෙවියන්ට වගේ සැලකුවේ. අර පහුගිය කාලේ ඔතුමාලා දකින්න ඇති කොරෝනා එන වෙලාවේදී මම අපි කියපු තර්කයක් තමයි ශුද්‍රජීවියා කියන කෙනාට මේක සමූල ඝාතනය කරලා හරියන්නේ නැහැ. ශුද්‍රජීවියා රකින්න ඕනේ. දැන් අපේ විද්‍යාව ලිව්වේ ශුද්‍රජීවීන් අර කිරුලංච වාගේ නම් වල ඉන්නේ. මේක ඇවිල්ලා තියෙන්නේ ශුද්‍රජීවීන් කියන්නේ කිරුල කීට. අපි ශුද්‍රජීවියට කීට කියලානේ කියන්නේ. ඇයි කීට කියන්නේ? කීට කියලා කියන්නේ ඔටුන්නට කිරීට. කියන්නේ රජුරන්ගේ ඔටුන්නට කියන්නේ කිරීට. බ්‍රිතාන්‍ය කීටයට යටත් වෙලා හිටිය කියලා අපේ දෙමව්පියෝ කියන්නේ. එහෙනම් මේ ශුද්‍රජීවිය ආරක්ෂා කරපු ශුද්‍රජීවීන් පෝෂණය කරපු ශුද්‍රජීවීන් පතුරවා හරපු ප්‍රධානම ගහ තමයි මී ගහ. දැන් නිකම් සරලව බගත්තොත් එහෙම මී ගහට දැන් මෙතුමා මේකේ තියෙන රසායනික පැති මේවා ඔක්කොම කියයි. හැබැයි මම කියන්නේ මේකේ මේ තියෙන අපිට පේන දේවල් ටික මී ගහෙන් කොහොමද පොළොව පෝෂණය වෙන්නේ? මී ගහක් තියෙන තැනකට කොච්චර රැට මාවවුල් වෙනවද? මී ගහේ ගෙඩි කන්න මාවවුල් කොච්චර එනවද? ඒ ඇවිල්ලා සාමාන්‍යයෙන් පොළොවට අපිට දැන් පහුගිය දවස්වල ලොකු අර්බුදයක් තිබුණානේ මේ යූරියා නැහැ. දැන් අදත් මේක මහා කතන්දරයක්නේ. හැබැයි යූරියා කිලෝ ගණනාවක යූරියා කිලෝ 8ක විතර තියෙන නයිට්‍රජන් ප්‍රමාණය වවුල් බෙටි ගිනි පෙට්ටි ප්‍රමාණයකින් ගන්න පුළුවන්. ගිනි පෙට්ටි පියනක ප්‍රමාණය. ගිනි පෙට්ටි පියනක ප්‍රමාණයෙන් ගන්න පුළුවන්. ඒ හින්දා දැන් ඔය කොම්පෝස් හදපු මහත්තුරුන්ට ගල් වෙනක් ඇතුළට රිංගලා වවුල් බෙටි ටිකක් හොයාගෙන ඇවිල්ලා ඒකට එකතු කරා නම් අර යූරියා ගැහුවට වැඩිය මහ පොළොව පෝෂණය කරන්න හොඳට පුළුවන්කම තිබුණා. හැබැයි මේවා අපි දන්නේ නැහැ. මේවා මිනිස්සුන්ට කියලා දුන්නාද ගෙනාවික අපි දන්නේ නැහැ. නමුත් එහෙම එකක් තියෙනවා. එතකොට මාවවුල් ඇවිල්ලා මේ ගහේ ගෙඩි කාලා එතන බෙටි ගහලා මේ ගියපුවාම මේක වතුරට වැටිලා වතුරෙන් වෙලට ගියපුවාට පස්සේ මේ පොළවේ තියෙන සියලු තනකොළ අපි වගාවක් නම් කළේ ඒකට අර ඇලෙන් එන වතුර පාරට මේවා වැටෙන්න තමයි ඇල අයිනේ ගහයිටවල තිබ්බේ. වැව අයිනේ ගහයිටවල තිබුණේ වැවට මේක මුහු වෙලා එන්න. ඊට පස්සේ මී කොලේ ඇලට වැටිලා එනකොට මී කොලේ වැල්ලා පොඩ්ඩක් පල් වෙලා තියෙනකොට මෙතුමා මේ වගේ රසායනික පැති කියයි. එතකොට ඒ එනකොට ඇවිල්ලා වෙලේ මෙහෙම උඩ තැම්පත් වෙනවා නිකන් පොඩි උඩින් තෙල් ගතියක් වගේ එකක්. මේක පසාරු කරගෙන ඇතුළට වෙන ජීවියෙක් යන්නේ නැහැ. යට තියෙන වෙන වල් ආදී දේවල් පැලවෙන්නේ නැහැ. ඒ නිසා අපේ මිනිස්සු ඉතිහාසයේ මේක එකක් පොහොර විදිහට පාවිච්චි කරා, අනිත් එක වල් මර්ධනයක් විදිහට පාවිච්චි කළා, අනිත් එක තමයි පලිබෝධ පාලනයක් හැටියට පාවිච්චි කරා. මේ තුනම මේ ගහෙන් සිද්ධ වුණා. ඒ හින්දා අපේ තිබිච්ච කෘෂිකර්මයේ තිබිච්ච ප්‍රධානම පළවෙනිම සංරක්ෂණය කරන්න ඕන වෘක්ෂය තමයි මී ගස. ඒ නිසා රජවරු අපේ හිටිය පරණ නායකයෝ මී ගහට දෙවියන්ට වගේ සැලකුවේ. ඒ නිසා සුද්දාට මේක බරපතල ප්‍රශ්නයක් වුණා. මී ගස් මේක මොකද්ද මේ මී ගහ? මේගොල්ලෝ මේවා කාලයක් තිස්සේ පරිශ්‍රණය කළා. ඒ හින්දා තමයි චක්‍රලේඛනයේ ගහනකොට ගැහුවා. මොකද කිව්වේ පන්සල් වෙහෙර විහාර ඉස්කෝල හදනකොට දැව සඳහා පාවිච්චි කළ යුත්තේ මී ගස්. කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණවලදී මී ගස් පාවිච්චි කරන්නේ. දැන් අපේ මිනිස්සු මී ගස් ටික කපලා ඒවා කළා. සහ පාලං ආදීරත් පාලං ආදීර ලී දැව වලින් පාලං සහ ඒ දඬු හදනකොට මී ගස පාවිච්චි කරන්නේ. දවැන්ත විදිහට මේවා කපලා විනාශ කළා. දැන් අද මී ගහ කියන එක අපිට බොහොම කලාතුරකින් තමයි තියෙන්නේ. දැන් මේවා අපි කියලා දැන් එක රැල්ලට මේවා හදාගෙන යනවා පාරවල් අයින්නේ දෙපැත්තේ. ලිඛිත ඉතිහාසෙත් මහාචාර්යතුමා තියෙනව නේද මේ මී ගස් වතු පිටින් තිබ්බා කියලා අපි. බුද්ධදාස රජුරුවන්ගේ ඖෂධ බැලුවොත් එහෙම අක්කර ලක්ෂ 5ක් කියලා කියන්නේ බිබිලෙන් පටන් මේ මයංගනෙන් පටන් ගත්තාම බිබිල ඔය මොණරාගල දිස්ත්‍රික්කයේ වටේ ඔය ඈත පළාතට පිහිටගෙන ඉන්නවා කඳු පන්ති ගණනාවක තමයි බුද්ධදාස රජුරුවන්ගේ ඖෂධ වනාන්තරේ. මේ ඖෂධ වනාන්තරේ පැත්තක් දීලා තියෙනවා රඹකැන් ඔය ජලාශයෙන් එහා පැත්තේ කෑල්ල තනිකර මී ගස් වවලා තිබුණා කියලා තමයි කියන්නේ.
ඊට පස්සේ තිරිකුණාමලේ පැති වලට යනකොට කෘෂිකර්මාන්තය දැන් ඉස්සර හදලා තිබුණානේ මේ එල්ලංගා වැව් පද්ධති කියලා. මේ එල්ලංගා වැව් කියලා කියන්නේ එල්ලෙන ගංගා. එල්ලෙන ගංගා කියලා කියන්නේ කැලේ කුළු වැව් තියෙනවා වැවෙන් වැවට මෙහෙම ජල ධාරා ගමන් කරනවා. දැන් ඉස්සර අද වාගේ තිරිකුණාමලේ මඩකලපුව කියන ඒවා නියං දේශගුණ තිබිච්ච තැන් නෙමෙයි. ඒවා ඊටාම පෝෂණීය කියන්නේ හැමතිස්සෙම වැහි වැහැපු තැන්. ඒ එල්ලෙන ගංගා එල්ලංගා වැව් පද්ධතියෙන් තමයි ඒක කරලා තිබුණේ. මොකද ආකාශයේ තියෙන වලාකුළු වැදගත් අර එල්ලංගා පද්ධතිය තුලින් පොළොව පෝෂණය කරපු ඒ ජලධාරා ඒ වෘක්ෂලතා සමූහයේ හරිත කලාප විසින් උඩ යන වලාකුළු වැදගත්තා. ඒකට මිනිස්සු හිතලා ක්‍රම හදලා තිබුණා. ඒ හදලා තිබිච්ච වනාන්තර ඔක්කොම මීගස් හදලා තිබුණා කියන්නේ. ඒ වනාන්තර මීගස් වලින් පෝෂණය කරලා එතකොට සත්තු වෙනවා, වවුල ඇට කනවා, ගිහින් තව තැනක දානවා. මේක පරිසර පද්ධතිය පවත්වාගෙන යන්න ඒක ස්වභාවිකවම යනවා. වවුල්ලු ඉන්නකන් තමයි මේ රටේ මේ කියන ගස් කොළන් ටික අපි හිතමු දැන් මගේ වත්තේ තියෙනවා බුළු ගහක්. මී ගහක් හිටවලා තියෙනවා. තාම මේක ලොකු නෑ. හැබැයි බුළු ගහක් තියෙනවා. බුළු ගහ යටට ගියපුවාම මට තියෙනවා ගොඩාක් දේවල් අහුල ගන්න. මගේ දැන් කජු නැත්තම් කජු තියෙනවා. කොට්ටම් ගෙනත් දාලා තියෙනවා වවුල්ලු. මේ පලාතේ තියෙන එක ගෙඩි జాති ඒගොල්ලෝ එතන ගෙනල්ලා දාලා යනවා. ඒක වවුල් පොළ කියලානේ අපි කියන්නේ. මීගස් කියන්නේ වවුල් පොළවල්. එහෙනම් මීගහේ තියෙන ඉතිහාසයේ ඉඳන් අපි මීගහට දෙවියන්ට වගේ සැලකුවේ ඒකයි. ඒ වටිනාකම අපේ මිනිස්සු සරලව දැනගෙන හිටියා. දැන් සුද්දා මේක කපලා විනාශ කරන්න කියලා තීන්දුව කළෙත් මේකෙන් ගොඩ යන්න. සුද්දා ඊට පස්සේ මේවා කපලා මී වනාන්තර ටික කපලා තමයි තේක්ක හිටියේ. මී වනාන්තර ටික කපලා තමයි පයිනස් හිටියේ. ඇකේසියා හිටියේ. ඒකේ ප්‍රතිඵල අපි දැන් විඳිනවා. ඒ කාලේ අපේ තිබිච්ච ගංගා කවදාවත් ওই විදිහට බොර දිය පාරක් ගලාගෙන ගියේ නැහැ. නීල ගංගා තමයි මහසાગරයට ගලාගෙන ගියේ. අද මොකද වෙලා තියෙන්නේ? එක ගංගාවකවත් අපිට ජලය නිල් පාටට දකින්න බෑ. ඔක්කොම දුඹුරු පාට ජලාශ තමයි දකින්න තියෙන්නේ. හින්දා උඩරට කන්ද උඩරට තිබිච්ච ඒ වතු කරවයල් වල තිබිච්ච ගස් කොළන් සේරම බාලා ඉවර වෙලා ඔකගේම හැදෙව්වා ටර්පන්ටයින් ආදී මේ කියන ගස් ටික. ඉතින් ඒවා පොළවේ තියෙන වතුර ප්‍රමාණය ඔක්කොම අරගෙන උල්පත් හිඳලා දාම මිසක්කම් පරිසරයේ ලොකු දෙයක් උනේ නැහැ. ඒ හින්දා අපි දැක්කේ නෑ තාම නිදහසෙන් පස්සේ සුද්දා මේ රට අල්ලගත්තට පස්සේ තාම නායකයෙක් මේක දැකලා මේ තියෙන අනවශ්‍ය පද්ධති අයින් කරලා අපේ දේවල් කරන්න යන එකක් අපි දැක්කේ නැහැ. හැබැයි මේ වගේ මාධ්‍ය ආයතන මේවා මේ කතා කරන එක බොහොම පුණ්‍ය කර්මයක්. මේ දෙරණ අපි රැක ගන්න ඕනේ. හැබැයි මේවා දැකලා අහලා මේ සමාජයේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ එකතු වෙලා මීගස් හිටෝනේ වට අහර මේ සමාජ හදාගෙන යන වැඩක් තියෙනවා. ඒ නිසා අපිට ඒකට තල්ලුවක් දෙන්න තමයි අපේ මේ අදහස් ටික යන්න ඕනේ මං හිතන්නේ. හොඳයි. ආචාර්යතුමා මීගසේ ඉතිහාසය ගැන කතා කරද්දී දැන් මෙතුමා මේ ඉස්මතු කළු කරුණු කාරණාත් එක්ක අපිට තේරෙනවා අපේ ඉතිහාසයේ ඇති තරමට මේ ලාංකිකයා මීගස් වගා කරලා තියෙනවා. ඒ වගේම මේ කතා එක්ක අපිට මේ සාකච්ඡාවේදී මතු වුණා මීගසෙන් අපේ පරිසරයට ලැබුණු වරප්‍රසාද ගැන. මේවා විද්‍යාත්මකව ඔප්පු කරපු දේවල්ද නැත්නම් මේවා මේ ඉතිහාසයේ තිබ්බ දේවල් විතරක්ද? ඔව් මෙහෙමයි. එතකොට නූතන වෙනකොට අපි ජීවත් වෙන විද්‍යාත්මක යුගයක කියලා කියන එකේ මම හිතන්නේ සරල අර්ථය තමයි පවතින දැනුම් පද්ධතිය අතර විද්‍යාත්මක දැනුම් පද්ධතිය දේශපාලනික ආර්ථික වශයෙන් ප්‍රබල තැනක ඉන්නවා. ඒක සත්‍යද කියන එක නෙවෙයි. ඒක දින දේශපාලනයක්. එතනින් එහාට ගියපු මූල්‍යමය හා බටහිර ලෝකයේ තියෙන ප්‍රබලත්වය මීගස විතරක් නෙවෙයි. ඒක වෛද්‍ය ක්‍රමවල ඉඳලා හැම ශේෂ්ත්‍රයකටම විහිදලා තියෙනවා. එතකොට ලෝකේ මීගස ගත්තාමත් ලෝකේ ආහාර ගත්තාමත් දැනුම් පද්ධති වලින් යම් යම් දේවල් හැම එකටම දීලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ලෝකේ ආහාරයට ගන්න පුළුවන් අනුභව කරන්න පුළුවන් ශාක විශාල ප්‍රමාණයක් තියෙනවා. තල වශයෙන් ගත්තොත් ලක්ෂ 3ක් 4ක් විතර තියෙනවා. මම කියන්නේ එඩිබල් ප්ලාන්ට් කියන එක අනුභවයට සුදුසු හා ගන්න පුළුවන් කියන එක. එතකොට මේ අද ලෝකයේ ආහාර වලින් 99%ක්ම ගන්න මේ ප්‍රධානතම භෝග ඇත්තටම මිනිස්සු ආහාර සඳහා හඳුනගෙන තියෙන්නේ කන්න පුළුවන් කියලා හඳුනගෙන තියෙන්නේ අදින් වසර 6000ක් 7000ක ඉන්නේ පිට. දැන් බනාන වගේ ගත්තොත් අවුරුදු 40000 50000ක විතර සාධක තියෙනවා. වී ගත්තාමත් එහෙමයි, කුරහන් ගත්තාමත් එහෙමයි, මධ්‍ය ආසියාවේ බිහිවිච්ච වීට් තිරුඟු වගේ දෙයක් ගත්තාමත් එහෙමයි, බඩිරුඟු මඤ්ඤොක්ක බතල වගේ දකුණු ඇමරිකානු කලාපයෙන් හම්බ වෙන ශාකත් එහෙමයි. මේවා ඒ ශිෂ්ටාචාරවල හිටපු මිනිස්සු අදට අවුරුදු 10 ගණනකට පෙර මේවා එකක් මූලික වශයෙන් හඳුනාගත් ආහාරයට ගන්න පුළුවන් කියලා දෙවනි වතාවට ඔවුන් කරපු දෙයක් තමයි ඔවුන් මූලික වශයෙන් දැනුමක් ගත්ත කොහොමද කැලේ තියෙන එකක් ගෙනහලා ඉඳන්නේ කියලා. මොකද කෘෂිකර්මාන්තයේ කියන දැනුම ගොඩනැගෙන්නේ කෘෂිකාර්මික විප්ලවය කියලා අපි ඉතිහාසය කතා කරනවා. අදින් අවුරුදු 13000කට විතර පිටදී මිනිස්සු අර
ලෝකේ කැලෙන් තැනින් තැනට අපි කියන හන්ටර් ගැදර්ස්ලා විදිහට හිට මිනිස්සු ලෝකේ එක තැනක ජීවත් වෙන්න පටන් ගත්තා. ඒක තැනක ජීවත් වෙන්න නම් මූලික සාධක කිහිපයක් තියෙනවා. හන්ටර් ගැදර්ස්ලා විදිහට නොයා ඉන්න නම් තම ආහාර අවශ්‍යතාවයන් එක තැනක තියලා සම්පාදනය කරන්න ඕන. ඒතර කෘෂි කර්මාන්තය එහෙම නැත්නම් කෘෂි සංස්කෘතිය කියන එක ගොඩ නැගෙන්නේ එක තැනක පදිංචි වීමත් එක්ක. එතකොට මූලික වශයෙන්ම මිනිස්සු එන්නේ ලෝකේ බොහෝ තැන්වල මේක ආරම්භ වෙනවා. නමුත් ප්‍රබල වශයෙන් සංස්කෘති බිහි වෙන්නේ ගංගා නැත්නම් ස්වභාවික ජල මූලාශ්‍ර පදනම් කරගෙන. ඒක ලංකාවේ යම් පසුකාලයක යම් වෙනසක් ඇති වෙන ස්වභාවික වෙනුවට කෘත්‍රිම ලෙස තාක්ෂණීය භාවිතා කරලා වැව් පද්ධතියක් හදාගන්න. නමුත් අපේ ගත්තත් ලෝකයේ අනික් රටවල ගත්තත් මේ කෘෂිකාර්මික විප්ලවයට මිනිස්සු අවුරුදු 13 14කට 12 14කට විතර පෙර ආතු එන්නේ ජල මූලාශ්‍ර පදනම් කරගෙන තමයි වගාව පටන් ගන්න. ඒකේ දෙවෙනි කාරණේ තමයි ලෝකයේ මුල් කෘෂි බිම් බලනකොට ලෝකයේ ඕන කෙනෙකුට ඒක සර්ච් කරලා බලන්න පුළුවන්. ලෝකයේ මුලින්ම කෘෂිකාර්මික විප්ලවයට එළඹිච්ච භූමීන් කීපයක් අඳුරගෙන තියෙනවා. විශේෂයෙන්ම චීනය, අප්‍රිකාව, මධ්‍ය ආසියාව, ඉන්දියාව, දකුණු ඇමරිකානු ප්‍රදේශ, ඒ විතරක් නෙවෙයි ලංකාව භූමියක්. විශේෂයෙන්ම ඈත කාලෙත් ඒවට පරිශන කරා. මේ හෝටන් තැන් ආශ්‍රිතව තිබෙන පරිශන මේ ශේෂ්ත්‍රයන් තුල ඔය ඕට්ස් හා බාර්ලි වගේ ධාන්‍ය ඒ යුගයේ තිබිච්ච මේ ගෝලීය පරිසර තත්ත්වය ගත්තාම අපි අයිස් ඒජ් එකක අවසාන යුගයේ හිටියේ. ඒකින්ද පාරිසරික උෂ්ණත්වය සෙල්සියස් අංශක 15 12 10 වගේ තිබිච්ච හින්දා ඒවට ගැළපෙන වට්ටමින් අපි ඒ කාලයට ගැළපිච්ච උචිත භෝග වගා කරලා තියෙනවා. පසු කාලන ක්‍රමිකව ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් එක්ක අපි අද අවුරුදු 6000 5000 ක ක්‍රමිකව අපි වී වගාවට මොකද වී වගාවට උෂ්ණත්වය වැඩි පුරවන ඒකත් එක්ක අපි ක්‍රමිකව අපි දෝලණය වෙනවා. එතෙන්ට එනවා. මේකත් එක්ක අපි ඔබතුමිය අහපු ප්‍රශ්නය තමයි කොච්චර දුරට විද්‍යාවෙන් මේ ඔප්පු කරලා තියෙනවද කියන එක. විද්‍යාව කියන එක ඇත්තටම ප්‍රත්‍යක්ෂ දැනුමක් ලෙස ආකාර කීපයකින් එන්න පුළුවන්. අපි අද අපි මෙහි විද්‍යාව කියලා දකින්නේ විද්‍යාගාරයක් තුල හෝ නැත්නම් යම් ප්‍රකාශනයක් නැත්නම් අපි කියන සයන්ටිෆික් ජර්නල් එකක ප්‍රකාශයට පත් කරන දෙයක්. නමුත් ඒ අර්ථයෙන් ගත්තොත් අපිට බත් ගන්න වෙන්නේ නැහැ. මොකද අවුරුදු 14000කට විතර කලින් වී අනුභව කරන්න සුදුසුයි කියලා හොයාගත්ත විද්‍යාත්මක පරීක්ෂණයක් කළා නෙවෙයි. මිනිසුන්ගේ පරීක්ෂණ කියලා සරල අර්ථය තමයි දැනුමට අනුගතව මිනිසුන් පරම්පරාවෙන් පරම්පරාවට යම් දෙයක් ගැලපෙනවා නැත්නම් වැඩ කරනවා නැත්නම් කාර් එක උදවලා යම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා ප්‍රත්‍යක්ෂ කරන දෙයක් අපි දැනුමක් කියලා ගොඩනගනවා. මේ දැනුම් පද්ධතීන් අද එහෙම අපි දැනුමක් ප්‍රත්‍යක්ෂ කරන්න බටහිර විද්‍යාත්මක ක්‍රමවේදයන් භාවිතා කරනවා. ඒකේ කිසි වැරද්දක් නැහැ. ඒක අද වෙනකොට ලෝකෙ ප්‍රාව්‍යාප්ත වෙලා තියෙනවා. ඒකට දේශපාලනික හේතු තියෙනවා. ඒක සෞඛ්‍ය ශාස්ත්‍රය වෙන්න පුළුවන්, කෘෂිකාර්මික ශාස්ත්‍රය වෙන්න පුළුවන්, ආහාර ශාස්ත්‍රය වෙන්න පුළුවන්. ඒ අදාළ ශාස්ත්‍ර තියෙනවා. නමුත් අපි වාහනයක් ගැන ගත්තොත් වාහනේ තියෙන දැනුම් පද්ධති විශාල ප්‍රමාණයක් අවසාන අවුරුදු 100 200 දී යුද්ධයට අදාළ කාරණා ගත්තොත් අවි ආයුධ ගත්තොත් පරිගණක ගත්තොත් අවසාන අවුරුදු 100 200 දී. නමුත් කෘෂිකාර්මාන්තයට අදාළ ඒක අදාළ වෙන්නේ නැහැ. අවසාන අවුරුදු 300 දී ගෝලීය ආහාර සඳහා සැලකිය යුතු බාධාවක් බලපෑමක් කරන්න පුළුවන් කිසිදු ශාකයක් හොයාගෙන නැහැ. කිසිදු ශාකයක් හොයාගෙන නැහැ. ඒ කියන්නේ අපි ආහාරයට ලෝකේ කුමන හෝ රටක ආහාරයට ගන්න සැලකිය යුතු බලපෑමක් කරන සියලුම ශාක අපි හඳුනාගෙන තියෙන්නේ අදින් අවුරුදු දල වශයෙන් 6000ක් කොයිනි පිට. මේවා ගෘහස්තගත කරන ක්‍රියාවල. ඒ කියන්නේ මූලික කෘෂි කර්මාන්තයට අදාළ දැනුමත් අපි ගොඩනගලා තියෙනවා. ඒ රටවල් වල ඒ තියෙන. ඒතර අපිට මීගහ වැදගත් වෙන්නේ මම කිව්වා ලෝකයේ මුල් කෘෂි කර්මාන්තයට එළඹිච්ච ජාතීන් අතර ලංකා භූමිය වැදගත් වෙනවා. ඒක සයන්ටිෆික් එවිඩන්ස් ඕනෑ තරම් තියෙන. ඒකට අදාළ රිවිව් peer review journals articles පරීක්ෂණ ග්‍රන්ථ වශයෙන් පව රචනා කරලා තියෙනවා. එතකොට ඊට අදාළ කාබන් තත්ත්ව නිර්ණය C14 කියන මේ කාල නිර්ණය ක්‍රමවේදයන් අනුගත කරලා ඒවා විද්‍යාත්මකව අද වෙනකොට තහවුරු කරලා තියෙනවා. ඒකත් එක්ක තමයි අපි ක්‍රමිකව වී වගාවට එනවත් එක්ක වී වගාව ආශ්‍රිතව අපි විද්‍යාත්මක දැනුම් පද්ධති ගොඩක් ගොඩනැගුවා. එකක් තමයි අපේ රට ගත්තාම අපි එකක් තෙත් කලාපයේනේ ජීවත් වෙන්නේ පාලයක්. කොටස තෙත් කලාපයේ මධ්‍යම කඳුකරේත් සැලකිය යුතු ප්‍රමාණයක් තෙත් කලාපයේ. අපි ඉතුරු ටික වියලි කලාපයේනේ. ඒක පසු කාලීනව ශිෂ්ටාචාර ගොඩනැගීමත් එක්ක ඒක අපි තෙත් කලාපයක් බවට පරිවර්තනය කරලා තියෙනවා. ජල එකතු කිරීම කෘත්‍රිම අර අපි ගොඩනගපු තාක්ෂණයක් එක. ඒකට තාක්ෂණයේ විද්‍යාත්මක තමයි. නමුත් ඒක බටහිර විද්‍යාත්මක ක්‍රමවේදයකින් නෙවෙයි. ඒක අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ ක්‍රම දෙක. එතකොට ඒකත් එක්ක අපි මේ කෘෂි කර්මාන්තයට ලැබීමත් එක්ක අපි ජලය සම්බන්ධ තාක්ෂණයන් ලෝකෙ ගොඩනගුවා. ජලය ක්‍රැස් කරගන්න තාක්ෂණයන් ගොඩනගා ගත්තා.
ඊට අමතරව යහපත් වී ප්‍රභේද හඳුනා ගැනීම ඒ භූපද අපේ රටේ අපි දන්නවනේ 1000 ගණනක 1500ක් 2000ක් විතර සමහර ඊටත් වඩා වී ප්‍රභේද තිබුණ කියන මේ ප්‍රභේද විශාල වශයෙන් තියෙන හේතුව තමයි අපේ රටේ තියෙන මේ ඇග්‍රෝ ඉකොලොජිකල් සෝන් කියලා අපි 20 ගණනකට බෙදනවා. මේ සෝන්ස් වල තියෙන එකිනෙකට වෙනස් පරිසර තත්වයන්. අද වගේ එක ශාකයක් ගෙනහල්ලා ඒ ශාකයට ඇති වෙන ඕනම කාර්යයක් සඳහා පරිසර පද්ධතිය වෙනස් වෙනකොට ඒකට උචිත ලෙස පොහොර හෝ කෘෂි රසායන භාවිත කරන ක්‍රමයක් අතීතයේ තිබුණේ නැහැ. ඔවුන් ඒ වෙනුවට කරපු උපක්‍රමය තමයි ඒ පරිසර උදාහරණයක් විදිහට වැස්ස වැඩි වීගෙන එනවා නම් අඩුමස් වී එකක් මේ කාටද? එතකොට වැස්ස වැඩි වෙනවද කියලා එක නිරීක්ෂණය කරන්න ඔහු පරිසරයේ කුරුල්ලන්ගේ හැසිරීම වෙන්න පුළුවන්, කෘමීන්ගේ හැසිරීම වෙන්න පුළුවන් මේ වගේ පැරමීටර්ස් වගේව භාවිත කරනවා. ඒකත් එක්ක තමයි උන් එක භාවිතා කරලා විශාල වී ප්‍රමාණයක් තිබුණා. ඒකත් එක්ක මොවුන් අඳුනගත්තා මේ වී වගාව සඳහා නැත්තම් මේ ජලාශ්‍රිත ජලය වගා කරන භෝගයක් සඳහා වන අවශ්‍ය මූලික පෝෂණයන් ගන්න පුළුවන් ශාකයන් මොනවද කියලා. ඒක දැවැන්ත සොයා ගැනීමක්. ඒක බටහිර මේ පර්යේෂණයකින් තහවුරු කරලා තිනවා. ඒ අතර හොයාගත්තු ප්‍රධානතම සාධකයක් තමයි අපේ මහාචාර්යතුමා කියපු විදිහට මේ මීගස. ඊට අමතරව කුඹුග්ගස වගේ ශාක තියෙනවා. ඊට අමතරව මගුල් කරද්ද වගේ ශාක තියෙනවා. හැබැයි මේ ශාක තුනම ගොඩාක් දුරට අපිට ඉවහල් වෙන්න දැක ගන්න පුළුවන් වෙන්නේ අපේ ශිෂ්ටාචාරය ගොඩ නැගුණු වියලි කලාපීය භූමිය තුල. දැන් උදාහරණ විදිහට මීගහ සැලකිය යුතු ආකාරයේ පාරිසරික හෝ කෘෂිකර්මාන්තර බලපෑම ලංකාවේ තෙත් කලාපය අපිට හැඳින ගන්න අමාරුයි. මොකද තෙත් කලාපයේ තියෙන්නේ වාරි වැව් පදනම් කරගෙන ජලය ගැනීම ක්‍රමයක් නෙවෙයි. එතකොට වාරි කෘෂි කර්මාන්තයේදී තමයි මේ වී ගහේ තියෙන අපි ගත්තොත් මෙතුමා කියපු වගේ කොළ වැටුණාට පස්සේ කොළ වලින් අධික ඔක්සිජන් ප්‍රමාණයක් කොහොමද ජලයට ගේන්නේ ඊට අමතරව ඒ නයිට්‍රජන් ලබා ගන්න නයිට්‍රේට් වායුගෝලයේ තියෙන නයිට්‍රජන් නයිට්‍රේට් බවට පරිවර්තනය කරන්න පුළුවන් ඒ සුද්ධ ජීවීන් පොළොව තුල වර්ධනය කළේව ජලයට එකතු කරන්න පුළුවන්කම තියෙන මේක අහසෙන් එනවා නම් අපිට බෑනේ අහස් ජලයත් එක්ක වෙනමම නයිට්‍රජන් ලැබෙන ක්‍රමයක් අපේ අකුණුත් එක්ක ඒක තියෙනවා එතකොට මේ කෘෂි කර්මාන්තය තුල මීගහ විද්‍යාත්මක පදනමක් තුල මේ කියන අර මේ සාකල්‍ය ප්‍රවේශකින් හොලිස්ටික් ඇප්‍රෝච් එකකින් භාවිතා වෙන්නේ ලංකාවේ අතරමැදි කලාපයේ හා වියලි කලාපයේ විශේෂයෙන්ම වාරි සංස්කෘතියක් පවතින ප්‍රදේශවල තමයි තියෙන්නේ. ඒත් එහෙම තමයි මේක මීගහේ ප්‍රභවය. එතකොට අපිට ඓතිහාසික සාධක තියෙන ඔය මහා විහාර භූමිය සලකුණු කරනකොටත් මීගහ ගැන කතා කරලා තියෙනවා. ඊට අමතරව සීගිරිය, ඊට අමතරව මිහින්තලේ ඔය ප්‍රකට මේ ටැම්ලිපියේ ඒ මීගහට අදාළ සාධක තියෙනවා. එතනින් එහාට ගියන් පස්සේ ඔය ලංකාවේ තිබිච්ච බැමිණි ඉතිහාසය වගේ අවස්ථාවලදී භික්ෂුන් වහන්සේලා මී වල ගෙඩි අනුභව කරා කියන ආහාර හිගියට පිළිමයක් ලෙස ආහාර අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කරා කියලා. ඊට අමතරව රුවන්වැලි මහසෑය ලෝවා මහපාය වගේ ඒ දුටුගැමුණු රජුරුවන්ගේ කාලයේදී කරපු ඒ විහාරස්ථානවල පහන් පත්තු කිරීම සඳහා මී තෙල් භාවිතා කරා කියන මේ වගේ විවිධ සාධක තියෙනවා මේ ඓතිහාසික යුගයේ. හැබැයි අපිට විශ්වාස කරන්න පුළුවන් අපේ රටේ ගොඩනැගිච්ච දැනුම් පද්ධතියක් මත කෘෂි කර්මාන්තය කරන හින්දා මීගහ ගෘහස්තගත කරන. ඒ කියන්නේ මිනිසුන්ට අවශ්‍ය විදියට මේක ඉඳලා පරිභෝජනය කිරීම. නමුත් මිනිසුන්ගේ අවශ්‍යතා සඳහා යොදා ගැනීම දල වශයෙන් අවුරුදු 7-8 දහසකට උඩ ඉහතදී පටන් ගත්ත කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. කාලාත්‍රේ කතාබහ තුළින් අද අපි කතා කරමින් ඉන්නේ කුස රකින්න මීගස සහ වෙනත් ශාක පිළිබඳව. අපි සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව මේ පිළිබඳව තවත් බොහෝ දේවල් කතා කරන්න අපි සූදානම්. කාලාත්‍රේ කතාබහ තුළින් අපි යලිත් ඔබ මුණ ගැහෙනවා විරාමයකට පස්සේ. අපි අද කතා කරන්නේ කුස රකින්න මීගස සහ වෙනත් ශාක පිළිබඳව. මහාචාර්යතුමා මේ මීගස භාවිතා කරේ පොහොර ලබා ගැනීම සඳහා විතරද නැත්නම් මීගසෙන් අපිට ලැබුණු තවත් ප්‍රයෝජන තියෙනවද? තියෙනවා. දැන් මෙහෙමයි දැන්. මීගහ කියන්නේ ඇත්තටම දැන් අපිට දැන් මේ දවස්වල ආහාර අර්බුදයක් ගැන කතා කරනවානේ. ඒක මේ මවපු එකක්. ඒ ගැන කවුරුත් එහෙම කලබල වෙන්න ඕනේ නැහැ. ඒව ගැන කතා කරන වෙනම පැත්තක් තියෙනවා. ඒ ආහාර අර්බුදය ගැන කතා කරනකොට ඒ කතා කරන වෛද්‍යවරු ආහාර මේ සියලු දෙනාම කියනවා මේ ඒවා ගැන සංඝටක ආහාරවල කියාගෙන යනකොට අපිට පේනවා මේ මේදය පිළිබඳ ප්‍රශ්නයක්. මේද ප්‍රභවයක්. මේ දුර්වලකමක් මේ කියලා. එතකොට දැන් ඔය මේද ගැන කතා කරනකොට ඒකේ තුනක් කියන කොටස් තුනක් තියෙනවා. මේ ඒව මම විද්‍යාත්මක පැති වලට යන්නේ නැහැ. ඒ මේද කොටස් වැඩි වුණොත් බෑ අඩු වුණොත් බෑ ශරීරයට මේවා නිතර ලැබෙන්න ඕනේ. කියන එක කියනවා. එතකොට දැන් කටුකොල් වල වගේ ඔය දැන් වෙනද පොලේ ගන්න තියෙන ෆාම් ඔයිල් වල වගේ මේ වගේ බොහොම ප්‍රශ්න. දැන් කොලෙස්ටරෝල් අර්බුදයක් තියෙනවා රටේ මිනිස්සුන්ට ලෙඩ හැදිලා තියෙනවා. ඉතින් මෙන්න මේ තැනේදී අපේ ඉතිහාසයේ මිනිස්සු මීගහ පාවිච්චි කරා මී තෙල් ආහාරයට ගන්න.
මේක දන්නවද දන්නේ නැහැ. මී ඇටේ දැන් ඔය තියෙනවා ලංකාවේ තියෙන සෙක්කු පිටියට ගිහින් බැලුවොත් තනිකරම තියෙන්නේ සෙක්කු හදලා තියෙන්නේ සෙක්කුව ගවයා මෙහෙම කරකවගෙන යනවා. ඒවත් දැන් විනාශ වීගෙන යන්නේ මේ යන්ත්‍ර සූතරත් එක්කලා. ඒක යන්ත්‍රෙන් මී ඇටේ මිලිකලා තෙල් ගන්නකොට ඒකේ තියෙන ගුණයට බරපතල හානියක් වෙනවා. හැබැයි සෙක්කුවෙන් තෙල් ටික මිලිකලා ගන්නකොට එහෙම වෙන්නේ නැහැ. ඉතින් සෙක්කුවෙන් මිලිකපු තෙල් ටික දැන් මමත් වෙදකම් වලට ගේන්නේ සෙක්කු පිටියට ගිහිල්ලා. ඒ තෙල් අනුභව කරන්න පුළුවන්. ඔය කියන කොලෙස්ටරෝල් අර්බුද කිසි දෙයකට එන්නේ නැහැ. ඉතිහාසෙ මිනිස්සු අපේ රටේ දසමහයෝධයෝ හිටියේ එහෙම තමයි. අපේ රටේ දසමහයෝධයෝ හිටියේ මේවා දැනගෙන. ගන්දේ ඍෂිවරු දේශනා කරපු දහමක් එක්කලා තමයි මෙතන ගියේ. බුදුවරු රහතුන් දේශනා කරපු දහමක් එක්කලා ගියේ. ඒකට ආහාර වට්ටෝරු අපේ තියෙනවා. ඒ වගේ ආහාර වට්ටෝරු වල විශේෂයෙන්ම පෝෂදායී අස්ථි හැදෙන අස්ථි වර්ධනය වෙන ශරීර ශක්තිය වැඩෙන ආහාරයක් හැටියට මේ තෙල් පාවිච්චි කරා. අනිත් එක තමයි අපි වෙදකමේදී හන්දි කැඩුනොත් හන්දිපත් බැඳීම සඳහා හන්දි අතපය කැඩුනොත් උලුක්කු වුණොත් මේකට මී තෙල් විතරක් ගෑවත් ඇති. හන්දිය සවි වෙන්න අනිකුත් දේවල් එක්කලා එකතු කරලා ගන්න මී තෙල්. එතකොට මී තෙල විශේෂයෙන්ම ඖෂධයක් හැටියට වගේම ආහාරයක් හැටියට ගත්තා. ඊට පස්සේ මී ගහේ පොතු අරගෙන තලලා අපි කකුල් උලුක්කු විච්චාම පත්තුව හදන්න ගන්නවා. ඒක තෙල් හිඳලා ගන්නවා. ඒක ආහාරයට ගන්නවා. මේ වගේ. ඒ නිසා මී ගහ කියලා කියන්නේ පොහොරක් විතරක් පාවිච්චි කරපු එකක්. හරි කුෂිකර්මයට පාවිච්චි කරපු එකක් නෙමෙයි. මේක අපේ බත් ගහක් වගේ. දැන් කොස් ගහට තිබිච්ච තැනම මොකද වෙලේ ගොයන් ටික හැදුනෙත් මී ගහ හින්දා නා. ඖෂධය ලැබුණෙත් මී ගහින්ද කොස් ගහ වගේම බත් ගහක් තමයි මී ගහ කියලා කියන්නේ. ඒ නිසා මේ සියලු දේවල් අපිට මී ගහත් එක්කලා ඇවිල්ලා තියෙනවා. ඉතින් හෙළ වෙදකමේදී මං කියව රසගුණ වීර විපාක ප්‍රභාවය කියලා එකක් තියෙනවා කියලා ගස් වලට. දැන් එතනදී මී ගහ කියලා කියන්නේ කෙලින්ම ප්‍රභාවය අතින් මේ අස්ති වර්ධනය කරන්න පුළුවන් ගසක්. මේක බොහෝ තැන්වල විවිධ තැන්වල අපි පාවිච්චි කරලා තියෙනවා. මී මලුත් ප්‍රයෝජනෙට ගත්තා නේද? අපි අහලා තියෙනවා සමහර ප්‍රදේශවල මේ මී මල් භාවිතා කරලා හැල පැදුවා කියලා. ප්‍රධාන ආහාරයක්. ප්‍රධාන ආහාරයක්. දැන් මෙතන මේ බැමිණිටියා සාය වෙලාවේදී මී ගෙඩිය වැළඳුවා කියලා. මී ගෙඩිය ආහාරයට ගන්න පුළුවන්. ඇත්තට මේකේ කිසිදු ගැටලුවක් නැහැ. මී ගෙඩිය ආහාරයට ගන්න පුළුවන්. අනිත් එක තමයි දැන් මේ ගස් වලට නම් දාලා තියෙන මං කියවනේ මේ නම ඇතුලේ තමා තියෙන්නේ කියලා. එතකොට දැන් මිහි කියලා කිව්වෙම මේ මහ පොළව ආරක්ෂා කිරීමේ අනිත් සියලු ගස් පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ මහා ප්‍රභාවයේ තියෙන මී ගහට. එයා තමයි ඒක කරන්නේ. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් කියනවා අපේ තියෙනවා දෛවඥ කාමදේනුව කියලා හෙළ ඍෂිවරයෙක් ලියපු පොතක්. දෛවඥ කාමදේනුව. මේකේ කියනවා ඵල පල්ලව පුෂ්පඩ්‍යාත් වනස්පති මහීරුභාත් විද්වාන් පශ්‍යදි පෝෂකල්යාත් හානීච විපරීතතහ. කොහොමයි කියන්නේ? මම මේ මෙච්චර ගැඹුරට යන්න බලාපොරොත්තු වෙන්නේ දැන් මේ සාමාන්‍ය මිනිස්සුනේ මේ වහන්නේ. හැබැයි මේ ගස් කොළන් එක්කලා මේ ගොවිතැන තීන්දුව කළා. මේ ඵල පල්ලව පුෂ්පඩ්‍යාත් මේක තියෙනවා වනස්පති ගස් කියලා තියෙනවා. මේ ගස් වර්ග ගණන බෙදනවා. ඒක මෙන්න මේ වනස්පති ගහකට දැවැන්ත ගහකට තමයි මේක අයිති වෙන්නේ. මේ ගස්වල තියෙන මල් පිපෙන දිහා බලලා මහ පොළවේ හිටවන්නේ කුරක්කන්ද බඩිරිඟුද සුවඳැල්ද ගෝණබරුද කියලා තීරණය කරන්න පුළුවන්. වීරගහේ මල් වැඩියෙන් තිබුණොත් එහෙම රත්ඇල් අස්වැන්න වැඩි. ඒ හින්දා වීරගහේ මල් වැඩි නම් වීරගහේ පළදාව වැඩි නම් මිනිස්සු රත්ඇල් වපුරනවා. ඒවා වෙන විද්‍යාත්මක කතා අපි එච්චර දුර යන්න ඕනේ නැහැ මං කියන්නේ. ඉතින් මී ගහේ මල දිහා බලලා මිනිස්සු වී වර්ගයේ තීන්දුව කරනවා. මී ගහේ මල් පිපුණොත් එහෙම වැඩිමල් වී වලට යන්න පුළුවන්. වැඩිමල් වී වලට යන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඒක ඒ මල් ප්‍රමාණය. මල් දෙක තුනක් පිපුණොත් මේක බෑ. මී ගහේ මල් වැඩි නම් වර්ෂා කාලය අවුරුද්දේ වැඩි කාලයක් අල්ලලා හිටිනවා. අවුරුද්දේ ටිකක් වැඩි කාලයක් අල්ලලා හිටිනවා. අනිත් එක තමයි මේ ගස් කොළන් වල තියෙන්නේ ගස් දැන් ඍෂිවරයා බේත් කියන්නේ ගහෙන් නිකුත් වෙන කිරණ දිහා බලලා. දැන් ඔය අපි කියනවා කකුලේ බඳින්න මී තෙල් ගන්න කකුලේ බඳින්න heart attack වලට අහවල් වෙදකම ගන්න මෙහෙම කියලා තියෙනවනේ අපි ඉස්සරහදී අනිත් ගස් ගැන කතා කරනකොට කතා කරමු. එතකොට කොහොමද දැන් මේ මිනිහා හැදිලා තියෙන්නේ? විසර්ග ආදාන වික්ෂේපක් සෝමේ සූර්ය නිලස්තතා ධාරයන්ති ජගද්දේහං කප්පිත්තං නිලස්තතා කියලා ඍෂිවරයා දේශනා කරලා තියෙන වාපිස්සෙන් වලින් ඇඟ ඇදලා තියෙන්නේ. ඉරෙන් හඳෙන් එවපු කිරණත් එක්කලා තමයි මේ වාපිස්සෙන් හැදෙන්නේ වාතය හැදෙන්නේ ඒ ඉරයි හඳයි එක්කලා මේ ග්‍රහයන්ගේ චලනයත් එක්කලා ඒකෙන් තමයි මේ ඇඟ හැදිලා තියෙන්නේ. එතකොට සූර්යාගෙන් එවන කිරණින් තමයි ගස් කොළන් සතාසිව්පා මේ ඔක්කොම හැදිලා තියෙන්නේ. එතකොට සූර්යාගෙන් එවන කිරණ අපි කියනවානේ දැන් මේ කිරණ වල තරංග ආයාමයක් තියෙනවනේ. මම මේ ලොකු කතාවක් කියන්නේ.
මේ තරංග ආයාමය ගුරුගේ වැදිලා ආවොත් ඒ ආයාමයේ දුර වෙනස් වෙනවනේ. ශනිගේ වැදිලා ආවොත් ඒ ආයාමයේ දුර වෙනස් වෙනවනේ. ළඟම ඉන්න බුධගේ වැදිලා ආවොත් ඒ ආයාමයේ දුර වෙනස් වෙනවනේ. එතකොට අංගේ තරංග ආයාමයේ දුර අණුව තමයි මේ පොළවේ ශක්තිය තීන්දුව වෙන්නේ. ගස් කොළන් වල ශක්තිය තීන්දුව වෙන්නේ. එතකොට තරංග ආයාමයේ දුර මනින්නේ බටහිර ඒකකයේ තමයි ඇස්ට්‍රම් ඒකකය. ඇස්ට්‍රම් එක කියලා කියන්නේ මිලිමීටරයේ බෙදීම මිලියනය. එතකොට එච්චර චූටි මේ ඇස්ට්‍රම් ඒකකයේ මේ තරංග ආයාමයේ තියෙන ඇස්ට්‍රම් ඒකකයේ කොච්චරද කියලා බලලා තමයි ඒකේ තියෙන දැන් අපි හිතමු දැන් ප්‍රිස්මයෙන් බැලුවාම අපිට සූර්යාගේ හොඳට පේනවා වර්ණ ටික. යටින්ම දම් පාට පේනවා උඩින්ම රතු පාට පේනවා. යටින්ම දම් පාට පේන්නේ වර්ණ කියලා කියන්නේ ඇස්ට්‍රම් ඒකකයේ ළඟ වැඩි කියන්නේ මේ තරංග ආයාමයේ ළඟ තරංගය තමයි මේ. උඩම තියෙන ආයාමයේ දුර එක. තේනද? එතකොට මීගහ මේ ගස් කොළන් කරන්නේ මෙන්න මේ තරංග ආයාමය ඇද ගන්න එක. ඒ තරංග ආයාමය තැම්පත් කරලා තියෙන සූර්යාගේ ශක්තිය තැම්පත් කරලා තියෙන මේ ගස් වල. එතකොට මිනිස්සු ගහට නම තියෙනකොට ඒක විශේෂයෙන් බැලුවා. අපිට පහුගිය කාලේ තිබුණා ගැටලුවක් කොහොමද යූරියා නැතුව නයිට්‍රජන් හදන්නේ. එතකොට අපේ මිනිස්සු නයිට්‍රජන් සූර්යානේ නයිට්‍රජන් දෙන්නේ. සූර්යාගේ නයිට්‍රජන් තැම්පත් කරලා තියෙන්නේ මෙන්න මේ ගස් වල කියලා ගහට නම දාලා තිබ්බා. ගහට නම දාලා තිබුණා. එතන සූර්යා කියලා ගහේ අගට නම තියනවා නම් නයිට්‍රජන් වැඩි. ගිනි සූර්යා. නත්ත සූර්යා. ගං සූර්යා. මේ කියන ඒ වගේ නයිට්‍රජන් ප්‍රමාණය වැඩි ඒවා කොම්පෝස්ට් වලට ගන්න කියලා බටහිර අය කිව්වා. හැබැයි අපේ මිනිස්සු නම දාලාම තිබුණා. ඒ වගේ තමයි මේ ගහේ තියෙන්නේ. මේ ගහේ තියෙන ප්‍රභාවය තමයි අර සූර්යාගේ මිනිස්සුන්ගේ ඇටහයි කරන්න පුළුවන් එක පොළව මිහි තලයම ශක්තිමත් කරන්න පුළුවන් සූර්යාගේ ප්‍රභාවය අරගෙන තැම්පත් කරලා තියෙන්නේ මේ ගහේ. ඒක මෙහෙම කිව්වට තේරෙනවද දන්නේ නැහැ. නමුත් යම්කිසි සංකල්පයක් එන්න ඇති. ගස් කොළන් වලින් දැන් අපේ දැන් හදවතේ පෙනහල්ලේ ප්‍රශ්නයක් නම් ඒක දැන් මේ පෙනහල්ලේ තියෙන්නේ සූර්යාගේ යම්කිසි කිරණක් තමයි ආයාමයක් තමයි වැඩ කරන්නේ. හදවතේ යම්කිසි ආයාම ප්‍රමාණයක් තමයි වැඩ කරන්නේ. හැබැයි ඍෂිවරයා බලනවා මේ heart attack එකේ කොයි දුර ප්‍රමාණයේ ආයාමයේ නැති වෙලාද මේ නවතින්න යන්නේ. ඒ හින්දා ඒක නිකුත් කරන ගහ මොකක්ද කියලා බලනවා. ඒ නිකුත් කරන ගහ අරගෙන කියනවා මේක දෙන්න එතකොට හොඳ වෙනවා කියලා. එහෙම තමයි. ඒ වගේ මිහිතලය පෝෂණය කරන්න පුළුවන් සියලු සූර්යාගේ ශක්තිය නිදහම් කරලා තියෙනවා මේ ගහේ. ආන් ඒ නිසා තමයි අපේ මිනිස්සු මේ ගහ වැව් ඉස්මත්තේ සහ ඇල ඉස්මත්තේ එතුමා කිව්වා වගේ නියං කලාපොළ ඒවා පෝෂණය කරන්න, ඒ වගේ උල්පත් වැඩි කරන්න, ඒ වගේ වර්ෂාව වැඩි කරන්න හිටෙව්වේ. ඒ නිසා ඒ කාලේ අපේ රජරට කියන එක සම්පූර්ණ හරිත කලාපයක් කරලා තිබුණේ මේ මීගහ ඇතුළු තවත් ගස්. අපි තවත් ගස් කියන්නේ මොනවද කියලා හිමින් බලමු. කාලාත්‍රේ කතාබහ තුළින් අද අපි කතා කරමින් ඉන්නේ අපේ පරිසරය ගැන. කොසරකිනි ශාක ගැන කතා කරන්නේ. ආචාර්යතුමා මේ ආහාර අර්බුදයක් ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. අපි දන්නවා වෙළඳපොලේ බොහෝ දේවල් මිලදී ගන්න නැහැ. තිබ්බත් බිල බොහොම අධිකයි. අපි මේ බොහොම සාරවත් පොළවක ජීවත් වෙන්නේ. සාරවත් පොළවක ජීවත් වෙලා ආහාර අර්බුදයක් ගැන කතා කරන එක වැරදි කියලා මෙතුමා කලින් පිළිතුරු වටේදීත් කිව්වා. කුස රකින්න වවන්න පුළුවන් ශාක මොනවද? අපේ පරිසරයේ හැදෙන දේවල් වලින් අපි ප්‍රයෝජන ගන්නවද හරියටම? ඔව් ඒක මං හිතන්නේ ඒකට තියෙන උත්තරේ ගත්තොත් ඒක හරි සංකීර්ණයි. මොකද අපි ගර්මකලාපී රටක් ගර්මකලාපී කියන එකේ සරල තේරුම තමයි අවුරුද්ද වුණ කාලෙක වවන්න පුළුවන් කියන එක. කෘෂි කර්මාන්තයට අදාළව ගත්තොත් මොකද අපි දන්නවා සීත ඍතුව තියෙන නැත්තම් නූතන යුරෝපීය හා උත්තර අර්ධගෝල හා දක්ෂිණ අර්ධගෝල වල එහෙම කරන්න ටිකක් අපහසුයි. එහෙම කරන්න පුළුවන් අර නූතන තාක්ෂණික පොලිටනල් හරි මොනවා හරි ආරක්ෂිත ගෘහ තුල පරිසර පද්ධතීන් පරිසර තත්ත්වයන් වෙනස් කරලා කරන අධි තාක්ෂණික කෘෂි කර්මාන්තයක් ඔය හයිඩ්‍රොපොනික් ඇක්වාෆොනික් වගේ තාක්ෂණ නැත්නම් ආරක්ෂිත ගෘහ තුල තමයි ඒ වගාවක් කරනවා නම් කරන්න වෙන්නේ. නමුත් අපිට පරිසරයේ තියෙන එහෙම නොමැතිව ඇත්තටම දකුණු ආසියානු කලාපයේ අපිට මොන්සූන් නැත්නම් මෝසම් දෙකක් මගින් අපිට ජලය ලැබෙනවා. ඊට අදාළ කෘෂි කර්මාන්තය කරන්න අවශ්‍ය පරිසරයක් තියෙනවා. ඒක අදට උදාස් ගානක කලින් හඳුනගෙන තියෙනවා. ඊට අමතරව අපි කන්න දෙකක් හා මැද කන්නයක් වශයෙන් කන්න තුනක් කෘෂි කර්මාන්තයෙන් නියැලලා තියෙනවා. එතකොට අපි ආහාර අර්බුදයකට යමින් සිටිනවා කියන එක විවිධ මත තියෙනවා. නමුත් අපි දන්න දෙයක් තමයි මේ ඕනම කෙනෙක් කුටුම්බය කියන එක සංරක්ෂණය කරන කුටුම්බයට ආසයි. කියන්නේ අපිට ආහාර නැති වේදෝ කියන සැකය මත
සාමාන්‍ය ප්‍රමාණයට වඩා අධි ප්‍රමාණයක් මිලදී ගැනීම සිදු වෙනවා. එය සිදුවන්ට හේතුත් තියෙනවා. මොකද මේ නූතනයේ රට තුල තියෙන දේවල් එක ඉතා විශාල පෝලිං හායි තත්ත්වයන් එක මිනිස්සු එහෙම කරන්න එපා කියවට උච්චාවචනයක් තියෙනවා. ඔව් මිල විශාල වශයෙන් මිල වැඩි වෙලා තියෙනවා. ඒකත් එක්ක මේව වෙනවා. එතකොට ලෝකේ ඕනම රටක වෙන දේ තමයි ආහාර අර්බුදයක් ආවොත් එය කෘත්‍රිමව නිර්මාණය කරත් එය ස්වභාවිකව හැදුනත් ආහාර අර්බුදයක් ආවොත් අපි මුහුණ දෙන ප්‍රධානතම අර්බුදය තමයි පෝෂණ අර්බුදය. මොකද අපේ ශරීරයට අත්‍යවශ්‍ය වන්නා වූ සමහර පෝෂක ද්‍රව්‍ය තියෙන ආහාර මිලෙන් අධික වෙනවා. උදාහරණයක් අද වෙනකොට මාළු ගත්තත්, මස් ගත්තත්, කිරියාශිත නිෂ්පාදන ගත්තත් මොකද අපි හිතන් ඉන්නවා අපේ ආහාර සංස්කෘතියේ පසුගාමී තිච්ච වෙනසක් ඒක අපිට තියෙනවා පෝෂණ අවශ්‍යතා සපුරා ගන්න ඕන තරම් පහසු මාධ්‍යයක්. නමුත් අපිට ඒකට දැන් මොකක් කියලා ඉඳලා වැඩක් නැහැ. අපි පුරුද්දක් කරගෙන තියෙනවා මෑත කාලනවා. ඒක මස් මාංශ හෝ කිරි බිත්තර වලින් ඒක ලබා ගැනීමට අපි පුරුදු වෙලා තියෙනවා. දැන් ඒක අපිට ඒක ආගියු කළ වැඩක් නැහැ. එතකොට මේ පුරුද්දත් එක්ක අපිට ආහාර අර්බුදයක් ආපු ගමන් වෙන එක තමයි ලංකාවේ ඉන්න අතිමහත් බහුතරයක් වන සාමාන්‍ය ආදායමක් ලබන හා සමහරට මධ්‍ය ප්‍රමාණය ආදායමක් ලබන සමහරට ව්‍යාපාර සිදු කරන මේ උදවියගේ මේ ආර්ථික බිඳවැටීමත් එක්ක මේ මිලදී ගැනීමේ හැකියාව එකක් සීමිත වෙනවා. අනිත් එක තමයි ආහාර ප්‍රමාණයත් සීමිත වෙනවා. මිල ඉහළ යන උදාහරණයක් විදිහට අතීතයේ පරිප්පු රුපියල් 60ට තිබුණා දැන් 610 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒකෝර අපි බලන්න ඕනේ ඇයි එහෙම වැඩි වෙන්නේ. දැන් අපි හිතනවා ලංකාවේ කෘෂි කර්මාන්තයේ මතදේ ප්‍රශ්න තියෙන්නේ කියලා. දැන් ඒකට හැරෙන්න ඕන ප්‍රශ්න තියෙනවා. ඇයි 10 ගුණයකින් වැඩි වෙලා තියෙන්නේ? ලෝකෙත් එහෙමද? ලෝකෙත් ප්‍රශ්නයක් තියෙනවද? එතකොට අපි අපනයනය කරන බොහෝ දෑ ගෝලීය වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඒතර අපේ ඩොලර් එකට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙලා තියෙනවා. ඒක දෙගුණකින් විතර වෙනකොට පරිප්පු 10 ගුණයකින් විතර වැඩි වෙලා තියෙනවා. එතකොට දැන් ගෝලීය වශයෙන්ුත් අපිට මේ මොහොතේ සැලකිය යුතු බාධාවක් වෙනවා ගෝලීය ආහාර සඳහා. මොකද ලෝකයේ ප්‍රධානතම පොහොර නිෂ්පාදනය කරන විශේෂයෙන්ම නයිට්‍රජන් පදනම් කරගෙන පොහොර නිෂ්පාදනය කරන රටවල් දෙකක් වන යුක්‍රේනය හා රුසියාව යුද්ධයක ඇවිදලා ඉන්නවා. ඒ වගේම තමයි මේ පොහොර විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරන කළු මුහුද විශේෂයෙන්ම මරියුපෝල් වරාය බිඳ වැටීමත් සමග ලෝකයට පොහොර ගලා එහෙම නැත්නම් පොහොර නිකුත් කිරීමේ අර්බුදයක ලෝකයේ පැමිණලා ඉන්නවා. ඒකත් එක්ක ලෝකයේ ගොඩක් රටවල් චීනය වගේ ලෝකේ ප්‍රබල රටවල් විශේෂයෙන්ම මැද පෙරදිග රටවල් තමයි ඉන්දියාව වගේ රටවල් පොහොර මිලදී ගන්නේ. නමුත් ඒ එකඟතාවයන් සිදු නොවන බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. දැන් ඒ රටවලුත් පොහොර අර්බුදයක සිටිනවා කියන එක. ඒකේ අනිත් ප්‍රතිඵලය තමයි අපි ගෝලීය වශයෙන් හැමදාම දකින්න එකක් තමයි අප්‍රිකාව ඉතා වේගයකින් මේ අප්‍රිකානු මහද්වීපය ඉතා වේගයකින් ආහාර අර්බුදයකට ගමන් කරනවා කියලා. මොකද අප්‍රිකානු අර්බුදයක් වෙන්න විදිහක් නැහැ අපිට හිතන විදිහට. නමුත් ඒකේ අපි තේරුම් ගන්න ඕන එක තමයි ලෝකයේ යුරෝපයේ මත යැපෙනවා කියන එක. කියන්නේ යුරෝපීය මුදල් ඒකකයේ මත අද වෙනකොට යැපෙනවා. ඒ වගේම ආහාර මතත් යැපෙනවා. අප්‍රිකානු විශාල කෘෂිකාර්මික භූමි තිබුණත් ඉතා අඩු ජනගහනයක් සාපේක්ෂ වශයෙන් හිටියත් අප්‍රිකාවට අවශ්‍ය ආහාර ටික නිෂ්පාදනය කිරීම සඳහා යුරෝපීය ආයෝජනයන් එන්නේ නැහැ. ඔවුන් ආයෝජනය කරන්නේ මිනරල් ඇතුළු අප්‍රිකාවේ තියෙන ඉතා විශාල වටිනකමක් තියෙන දේවල් ගන්න. ලෝකයේ ප්‍රබල බලවතුන් අප්‍රිකාවට බූද්ධ දේශපාලනික වශයෙන් මැදිහත් වුණාට අප්‍රිකාව ශාම්පෝෂිත කරන්න කියන එකක් අප්‍රිකාවට යුරෝපයේ හෝ චීනය ඇතුළු ඔය කියන දියුණු රටවල් කරන්නේ නැහැ. ඒ කාරණායි සන්දර්භයන් අපේ රටටත් ඒ විදිහටම අදාළයි. අපි විතරක් නෙවෙයි ඉන්දියාව, බංග්ලාදේශය හා මේ වෙනකොට ඇෆ්ගනිස්තානය හා පාකිස්තානයේ විශාල ආහාර අර්බුදයකට ගමන් කරමින් ඉන්නවා. ඊට අමතරව මධ්‍ය ආසියාතික රටවල් හා යම් දකුණු ඇමරිකානු රටවල් ප්‍රමාණයකුත් මේ අර්බුදයට ක්‍රමිකව ගමන් කරමින් ඉන්නවා. එතකොට අපේ රටට ගත්තාම ඔවුන් ගොඩක් දුරට දැන් ලෝකේ ආහාර අර්බුදයක් කියන එක ඒත්තු ගන්නන්න යන්නේ මං කිව්වේ ගොඩක් බටහිර දැනුමක් මත මේක තියෙන්නේ තිරිඟු හිගයි නම් ආහාර අර්බුදයක්. ඒක තමයි. දැන් මේ මොහොතේ කොහෙවත් වී වගා කරන රටවල් වල යුද්ධ නැහැ. අපි සහල්නේ ප්‍රධාන අමුද්‍රව්‍ය කරගෙන ඉන්නේ. එතකොට නමුත් තිරිඟු හිගයක් වෙනකොට දැන් උදාහරණයකට සූර්යකාන්ත තෙල් හිග වෙනකොට මොකද යුක්‍රේනයේ තව විශාලතම නිෂ්පාදකයා ලෝකේ නිවුස් යනවා BBC වගේ ඒකවල එඩිබල් ඔයිල් ලොකු ක්‍රයිසිස් එකකට යනවා කියලා. නමුත් අපේ රට අපි පොල් තෙල් පරිභෝජනය කරන රටවල්. නමුත් මට කියන්න ඕනකම තියෙන්නේ මේ අපි ගොඩක් නිර්මාණය කරලා තියෙන්නේ එක්තරා දෘෂ්ටි කෝණගත දැනුමක්. එතකොට ඔහොම ආවට පස්සේ දැන් අපේ රටේ තියෙන ආහාර අර්බුදය නිර්මාණය වුණොත් ඒක අපි දන්නේ ඒක කෘත්‍රිමව වෙනවද? බොහෝ දුරට ඒක කෘත්‍රිමව වෙන්නේ මිනිස්සු අධික ලෙස මිලදී ගන්න උත්සාහ කරනවා. මුදල් තියෙන උදවිය. එතකොට නොමැති අයට එකක් තමයි මිලදී ගන්න කොහොමදවත් නැති වෙයි. දෙවෙනි එක තමයි ඔවුන්ට මිලදී ගැනීමේ හැකියාව නැති වෙයි කියන එක. එතකොට එවැනි අවස්ථාවකදී අපි මොකද්ද කරන්නේ? ලෝකේ ඕනම රටක ෆැමින් එහෙම නැත්නම් මේ වගේ වසංගතයක් ව්‍යසනයක් ආවට පස්සේ වෙන්නේ කුඩා ළමුන් තමයි මිය යන්නේ.
ඒකටත් හේතු කීපයක් තියෙනවා. එකක් තමයි ඔවුන්ට සාපේක්ෂ වශයෙන් හොඳ පෝෂණයක් අවශ්‍යයි වැඩුණු පුද්ගලයන්ට වඩා. එකක් ඒක. දෙක තමයි කුඩන් ළමුන් 4 5 6ක් 7ක් ගෙදරක ඉන්නවා නම් ඔවුන්ට අර දෙන්නෙක් උපයලා ඒක දෙන්නේ කොහොමද කියලා ගැටලුව තියෙනවා. එතකොට මේ ආහාර අර්බුදය හා එකත් එක්ක ඇති වෙන මම දැනටමත් ලංකාවේ වෛද්‍යවරු පෝෂණ වේදින් කියන එක තමයි මේ වන විටත් ලංකාවේ දරුවන්ගේ පෝෂණ අර්බුදතා හටගෙන තියෙනවා. මොකද ඒක තමයි ප්‍රධානත බලපෑමක් ඇති කරන්නේ. 104කට විතර දරුවන්ට මන්ද පෝෂණය මන්ද පෝෂණයේ ලෝක ගොඩක් දුරට වැඩි වෙනවා. එතකොට දැන් අපි කොහොමද මේකෙන් ගොඩ යන්නේ? කොහොමද මේකෙන් මිදෙන්නේ කියන එකනේ අපිට ගැටලුව වෙන්න ඕන. අපි අර්බුද නිර්මාණය කිරීම හෝ අර්බුදයක් කියකේ ඉන්න එකට මේ ලෝකේ ඉන්න මිනිසුන්ටවත් අපිටවත් වැඩක් නැහැ. අපි කළ යුතු කාර්යය තමයි මේ මොහොතේ මේ අර්බුදය බොහෝ දුරට නිර්මාණය වන්න දේශපාලනික හේතු බලපාලා තියෙනවා අභ්‍යන්තරික. ඒක අපි පිළිගන්න ඕන. හා ඊට දැන් මේ වෙන විට භූදේශපාලනික වශයෙන් හා ගෝලීය දේශපාලනෙත් බලපාලා තියෙනවා. ඒකත් එක තමයි මේක ෆුඩ් ක්‍රයිසිස් එක වර්ල්ඩ් ෆුඩ් ක්‍රයිසිස් එකක් කියලා අද වෙනකොට ලෝක ආහාර සංවිධානය විසින් ප්‍රකාශයටපත් කරලා තියෙනවා. එතකොට අපිට ඇත්තටම අපිට ආහාර අපනයනය කරන්නත් ලොකු හැකියාවක් ආනයනය කරන්නත් ලොකු හැකියාවක් නැහැ. මොකද සහල් කියන එක එහෙම විශාල තිරුගු වගේ වෙළඳපොළක් ලෝකෙ ගන්න නැහැ. මම හිතන්නේ ගෝලීය සහල් නිෂ්පාදනයේ 10% වගේ තමයි අලෙවි කරන්න නිෂ්පාදනය කරන්නේ. අනිතුරු ඔක්කොම ඒ රටවල් නමුත් තිරිඟු එහෙම නැහැ. තිරිඟු වලින් තමයි ගෝලීය ආහාරවල තියෙන මේ ඩොමිනන්ස් එක නැත්නම් බටහිර බලය පවත්වාගෙන යන්නේ. ආහාර පැත්තෙන් ගත්තොත් තිරිඟු වලින්. එතකොට දැන් අපිට ආහාර අපිට ගේන්න විදිහකුත් නැත්නම් අපේ රටේ අර මේ ඔබතුමී කියපු විදිහට හොඳ භූමියකුත් තියෙනවා නම් වගා කරන්නත් පුළුවන්කම තියෙනවා නම් අපි මේ මොහොතේ ඊටා සංවේදීව මේ කාරණා දෙස සංවේදීව අපිට මොන මතයක් දරුවත් අපි බලන්න ඕන අපේ රටේ දරුවෝ අර අප්‍රිකාවේ පෙන්නන වගේ නැත්නම් නූතන යේමන් වල නැත්නම් යේමනේ පෙන්නන වගේ එහෙම නැත්නම් ওই සමහර ඇෆ්ගනිස්තානයේ වගේ බංග්ලාදේශ වගේ රටවල් වල අපි දැකපු වගේ අපි මේ රටේ ළමයි මිය යන්න ගත්තොත් එහෙම නැත්නම් මේ පෝලිං වල ගිහිල්ලා අපිට ඩීසල් පෝලිමක ඉඳලා ඩීසල් නැති වුණොත් ගෙදර ඇවිල්ලා නිදා ගන්න පුළුවන් වාහනේ ගෙදර තියෙන. නමුත් අපිට සහල් පෝලිමක ඉඳලා සහල් නැති වුණොත් ඒක මිනිස්සුන්ගේ ප්‍රාථමික තත්ත්වය ඔබ වයනවා. ඊට පස්සේ මිනිස්සු පාරට එන්නේ ක්‍රූර ලෙස එහෙම නැත්නම් ප්‍රචණ්ඩත්වයේ සමග එතෙන්ට එන්නේ. ඒකෙන්ද අපිට මං කියන හොඳ කාලයක් තියෙනවා. දැන් යලකන්නේ මේ මොහොත වෙනකොට පටන්ගෙන මාසයක් විතර ගෙවිලක් තියෙන සමහර පැතිවල අපිට ඊළඟට එන්න කන්නයක් තියෙනවා. ඒ කන්නේට අපිට සූදානම් වෙන්න පුළුවන්. අවශ්‍ය නම් පොහොර ලංකාවට හැකි ඉක්මනින් ගෙනහලා ඒ ආකාරයට ක්‍රමවේද දාන්න පුළුවන්. ඊට අමතරව ලංකාවේ මම කිව්වා අවුරුදු 10 ගණනක් තිස්සේ අප විසින් ගොඩනැගපු අද්විතීය දැනුමක් තියෙනවා. මහාචාර්යතුමත් පැහැදිලි කරා සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තයට දාලා දැනුම. මොකද අපි හැම වෙලාවෙම කාබනික කියන වචනේ මොකද කාබනික කියන වචනයත් බටහිරින් ආපු එකක්. අපි කතා කරන්නේ අපේ විෂයත් එක්ක මහාචාර්යතුමාගේ විෂයත් එක්ක අපි කතා කරන්නේ සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තය කොහොමද ඒක විශාල වශයෙන් ඉන්ඩස්ට්‍රියල් ඇග්‍රිකල්චර් නොවෙන්න පුළුවන්. නමුත් අපේ ආහාර අවශ්‍යතා ටික සම්පූර්ණ කරගන්න අපිට ඒක හදාගන්න පුළුවන්. එතකොට මේ මොහොතේ අපි කරන්න ඕන දෙයක් තමයි අපිට අර පැරණි දැනුම මත ආහාර සංස්කෘති දැනුම මත කටයුතු කරනවද. දැන් එක උදාහරණයක් කියන්නම්. අපි ගොඩක් වෙලාවට අපි ප්‍රෝටීන් අවශ්‍යතාවය ගන්න මස් මාංශ ගන්නවනේ. එතනින් ඊට පස්සේ කිරි වගේ දේවල් ආහාරයට ගන්නවනේ. දැන් උදාහරණයකදී කිරිවල ගත්තොත් ග්‍රෑම් 100කට ග්‍රෑම් 4ක් 5ක් වගේ තමයි ප්‍රෝටීන් තියෙන්නේ. මස් වල ගත්තොත් ඊට වඩා වැඩි. නමුත් ඔබ දන්නවත් දන්නේ නැහැ මුරුංග කොළවල ග්‍රෑම් 100ක ග්‍රෑම් 28ක් 30ක් අතර වගේ ප්‍රමාණයක් ප්‍රෝටීන් තියෙනවා. අප්‍රිකාව තුල දැනට අවුරුදු 10කට කලින් විශාල ව්‍යාපෘතියක් ගෙනිච්ච අප්‍රිකාවේ මන්ද පෝෂණයේ දුරලන්න අක්කර දහස් ගණනක මුරුංගා කොළ ව්‍යාපෘතියක් ගෙනිච්චා. ඒ ව්‍යාපෘතියෙන් ඔවුන් අරමුණු කරගත්තේ ඔවුන්ට නොමිලේ ලබා දෙන තිරිඟු වලට මේ ඩිහයිඩ්‍රේට් කරලා කුඩු කරපු මුරුංගා කුඩුත් එක්ක දෙන්න. එතකොට ඒකේ ප්‍රෝටීන් අවශ්‍යතාවයක් තියෙනවා. මෙවැනි ක්‍රම. එතකොට අපේ රටේ අපි ඉස්සරහලා තියෙන වැට මෙතුමා පැහැදිලි කරා මේ අපේ වැට ආහාර සංස්කෘතිය කොටසක්. අපේ වැටේ තිබුණ මුරුංග තිබුණා, කරපිංච තිබුණා, දඹල වගේ වැලක් යවුවා, පූල් වගේ වැලක් යවුවා. එතකොට වැටෙන් වැටේ කාර්යයක් වෙනවා, ආහාරවල කොටසකුත් වෙනවා. එතකොට අපේ ගෙවල් වල දැන් මුරුංග වගේ කොළ තියෙනවා නම් ඉතා තාක්ෂණික ක්‍රම අපිට භාවිතා කරනවා. මම සරලව මම කියන්නේ මිනිසුන්ට කරගන්න පුළුවන් දේවල්. නැත්නම් අපි විශාල විද්‍යාත්මක කාරණා වලින් පැහැදිලි කරොත් ඒක කරගන්න බෑ. අපිට මුරුංග කොළ තියෙනවා නම් ගෙදර ශීතකරණයක් තියෙනවා නම් අර ඩීප් ප්‍රෙෂර් එක නෙවෙයි යට එකේ අපිට ওই කොළ ටිකක් දාලා දවස් දෙකක් යනකොට සම්පූර්ණයෙන්ම කූල් මෙතඩ් එකකින් ඩිහයිඩ්‍රේට් කරගන්න පුළුවන්.
අපිට පොල් කුඩු වේලන්නේ, බත් ටික වේලන්නේ. ඒතකොට අපේ ශීතකරණේ කොහොමත් ඒක දැම්ම කියලා ওই විශාල ප්‍රමාණයක් අපේ එනර්ජි එකක් එහෙම ලොස්ට් වෙන්නේ නැහැ. එතකොට ඒ විදිහට අපිට මුරුංග කොළ වගේ දෙයක් අපිට හදාගන්න පුළුවන්. ඊට අමතරව පෝෂණ අර්බුදයක් එනකොට අපි දන්නවා අපේ ඝර්ම කලාපිරට අවුරුද්ද පුරාවට අපිට බිම්මල් වගේ එකක් වගා කරගන්න පුළුවන්. දැන් ඒව මම හිතන්නේ හදලා විකුණන අයත් ඉන්නවා. අපිට අර ලී කුඩු හොයාගෙන ගිහින් ඉස්සර වගේ බීජ තැම්පත් කරලා මේක හුමාලයෙන් තම්බලා මෙහෙම ගෙනහල්ලා එහෙම ඕනේ නැහැ. ඒ පැක් එක පිටින් හදලා තියෙනවා. ඒව රුපියල් එකේ ඉතා අඩු මුදල වලට විදගෙන අපිට එයින් 20ක් 30ක් විතර ගෙනහල්ලා අපිට පුළුවන් නම් ගෙදර එක තැනක තියාගන්න. ඒකම ඉතින් මාස 3ක් විතර එක දිගට අපිට පොඩි ආයෝජනයකින් අපිට හැමදාම බිම්මල් ආහාරයක් ලෙස ගන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. ඊට අමතරව අපේ රටේ අපි නොදන්න වුණාට අපේ කොස් ගත්තොත් දැන් කොස් මේ තියෙන්නේ අපි කොස් වාරේ ඉන්නේ. හැබැයි මේක වාරේ හැමදාම නැහැ. දැන් මම දන්නේ විශාල වශයෙන් කොස් විනාශ වෙලා යනවා මේ දිනවල වැටිලා යනවා. දැන් ඉස්සර ක්‍රමයක් තිබුණා. ඉස්සර සාම්ප්‍රදායික ක්‍රමයේදී අපි ওই කොස් ටික ගත්තාම කොස් ඇට ටික අරගෙන ඒක වැලි මත දාලා නැත්නම් ඒක පිටි කරලා ආහාරයක් සඳහා ගත්තා. දෙවෙනි එක තමයි කොස් මදුරු ටික ගත්තාම පස්සේ මේක අටු කොස් හදන්න පුළුවන්. ඒ අටු කොස් උනත් අද වෙනකොට අර මම කිව්ව විදිහට ශීතකරණයක් භාවිතා කරලා ඒ ඩිහයිඩ්‍රේට් කරලා අද ඕන තරම් ක්‍රම වේදී ඊට අමතරව ඩ්‍රයර්ස් වගේ ඒවා කියන්නේ විජලනය කරන්න භාවිතා කරන උපකරණ මේ සෝල වලිනුත් ඒ කියන්නේ එළියේ තියලා සෝල වලිනුත් වැඩ කරන මට්ටමේ ඒවා තියෙනවා. ඒ කියන්නේ ගෙවල් වලත් තියෙනවා. ඒ කියන්නේ අපිට අවුවෙම තියන්න බැරි නම් සත්තු ඉන්න ඕන කියන අපිට මේ ඉතා පහසු ක්‍රමයන් අතීතයේ වගේ නෙවෙයි අද. අද තාක්ෂණය කියන එක විශාල වශයෙන් අපිට තියෙනවා. එතකොට ඒකත් එක්ක කොස් ටික ඊට අමතරව මේ දවස්වල බැදි දෙල් වශයෙන් විශාල වශයෙන් ඔය තෙත් කලාපේ හැදිලා යනවා. අපේ තිබුණ අපේ අතීතයේ ආහාර සුරක්ෂිතතාවය පවත්වා ගන්න යන්න අතීතයේ තිබිච්ච ප්‍රධානතම ක්‍රමයක් තමයි නූතනයේ කේරළය බලා ගන්න පුළුවන්. මේ ඉන්දියාවේ ප්‍රබල ලෙස සාම්ප්‍රදායික ක්‍රමයන් භාවිතා කරනවා. ඔවුන් ආහාර වැඩි කාලෙදී අඹ ගෙඩියේ ඉඳලා වේලලා තියා ගන්නවා. කොස් ටික හැදෙනකොට ඒක විනාශ වෙන්න දෙන්න දෙන්නේ නැහැ. අද නම් අපිට පැක් කරන්න පුළුවන් මේක පවුඩර් විදිහට ෆෝම් එකකට ගේන්න පුළුවන්. නමුත් ඔවුන් සාම්ප්‍රදායික ක්‍රමයන් ප්‍රබල ලෙස භාවිතා කරනවා. ඔවුන් ඒවෙන් ඉවත දාන්නේ නැහැ. ඒ කිසිවක් ඉවත දාන්නේ නැහැ. අපි කරේ අපි ජාතියක් විදිහට අපි අතීතයේ ඉඳලම කරේ අපිට කොහෙන් හරි තැනකින් අපිට මුදල් වලින් කන්න ගන්න පුළුවන් නම් අපේ පරිසරයේ අපි එකක් තමයි ස්වභාවිකව අනුභව කරන්න පුළුවන් දේවල් අපි අනුභවයට ගත්තේ නැහැ. ලංකාවේ එළවලු පලා වශයෙන් ගත්තොත් මගේ අත්දැන වලින්ම මම හොයාගෙන තියෙන 150ක් විතර පලා වර්ග ලංකාවේ ආහාරයට ගත හැකි පලා වර්ග. නමුත් ඒවෙන් එකිනෙකට වෙනස් අපි කියන ෆයිටෝකෙමිකල්ස් සාක රසායනික අපේ සිරුරට එනවා. ඒවෙන් තමයි අපි බෝ නොවන රෝග වලින් හා බෝවන රෝග වලින් ආරක්ෂා කරන්නේ. නමුත් අපි නිකන් හිතලා බලන්න මේ සතියේට අපි කෑවේ කොළ වර්ග කියලා. අපි කන්නේ මුකුණු හැන්නයි ගොටු කොළයි කංකුම්. ඔය තුනම විතරයි. එතකොට නැතු එහෙම නැතුව කටරොළු ගහක ඉඳලා කටරොළු කොලේ කන තැන ඉඳලා අපිට ඉතා පහසුවෙන් අපේ වත්තේ අපේ භූමියේ හැදෙන පොහොර යෙදීමකින් තොරව වගා කරගන්න පුළුවන් ශාක ඕනේ නැහැ තරම් තියෙනවා අපිට. මේක මං කියන්නේ මේ අද ෆුඩ් ක්‍රයිසිස් එකකින්ද කරන්න ඕන දෙයක් නෙමෙයි. අපිට ඒක ඉතා පහසුවෙන් අපේ රටේ කරගන්න පුළුවන්. මොකද මේ රටේ අවුරුද්ද පුරා වගා කරන්න පුළුවන්. මාස 6ක් ඇවිල්ලා පෑවිල්ලට මැරිලා යන්නේ නැහැ කිසිවක්. වේලි කලාපයේ සමහර ප්‍රදේශ වලට ඒක වෙන්න පුළුවන්. නමුත් අපි ජීවත් වෙන අපිට තියෙන අවශ්‍යතාවයෙන් අපිට තියෙන පහසුකම් එක එහෙම වෙන්නේ නැහැ. එතකොට මේ මොහොතේ අපිට මේ පෝෂණ අර්බුදයෙන් ගැලවෙන්න තියෙන හොඳම පෝෂණ ආහාර අර්බුදයෙන් තියෙන එක තමයි අපිට පුළුවන් ප්‍රමාණයක් හැකි ආකාරයෙන් වගා කරගන්න. ඒකට අපි සූදානම් වෙන්න ඕන. අපි මොන සටන් පාඨ කොට නැගුවත් මොන තර්කයක් ගෙනාවත් අපි අපිම වශයෙන් මුහුණ දෙන ගැටලුව. ආහාර ගැන කාටවත් මිදෙන්න බෑ. සමහර ප්‍රශ්න අර උත්තර දාර්ශනික වෙන්නේ ප්‍රශ්නය Tamanට නොවන කන්නේ. දැන් මේ ප්‍රශ්නේ Tamanටම වෙනවා. හව තමන්ගේ අසල්වැසියට වෙනවා. හව තමන්ගේ ඥාතියෙකුට වෙන්න පුළුවන්. හව තමන්ගේ කර්මාන්තශාලාවේ වැඩ කරන කෙනෙකුට වෙන්න පුළුවන්. ඒකින්ද සමූහයක් ලෙස සමස්තයක් ලෙස උත්තර හොයලා අපි අර කොවිඩ් වසංගතය හා ඊට පෙර පැවති වසංගතවලදී අපි ජාතියක් විදියට වැඩ කරලා තිනවා. නමුත් අපේ යම් යම් බෙදීම් තිබුණත් අපි මං හිතන්නේ සාමූහිකව උත්තර හොයන්න ගියොතින් මේ මීගහ වගේම අපිට තවත් දැනුම් පද්ධතින් දෙන්න පුළුවන්. ඒ දැනුමත් පදනම් කරගෙන මෙන්න මේ කියන පෝෂණ හා මේ ආහාර අර්බුදයෙන් අපිට ජාතියක් විදිහට මිදෙන්න හැකියාව ලැබෙයි කියලා විශ්වාස කරනවා. හොඳයි. කාලත්‍රේ කතාබහ තුළින් අපි විරාමයක් ලබා ගන්න හදන්නේ. මේ අපි ලබා ගන්න දෙවන විරාමයෙන් අනතුරුව අපි මේ ගැන තවත් කතා කරමු. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතාබහත් එක්ක. අද අපේ මාතෘකාව කුස රකින්න මීගස සහ වෙනත් ගස්. මහාචාර්යතුමා, දැන් අපි මීගස ගැන කතා කරානේ. අපි කුස රකින්න මීගසට අමතරව තවත් ගස් ගැනත් කතා කරනවා කියලා පොරොන්දු වුණා. ඔව්. දැන් අපේ මෙතුමා මේ ගැන ගොඩාක් පැහැදිලි කිරීමක් කළා. මම ඉස්සල්ලාම කිව්වා මේ ගස් වලට නම් දාලා තියෙන්නේ විද්‍යාත්මකව අපේ විද්‍යාවට අනුව නමෙන් තේරෙන්න කියලා. දැන් කොස් කියලා කිව්වෙම කුස් ගස තමයි කොස් උනේ. මොකද මේ කුස රකින්න බත් ගස. කුස රකින්න තියෙන ප්‍රධානම
හා කොස් දැන් මෙතුමා කිව්වින්ද මම එච්චර දුරට යන්නේ මම මේ නම පොඩ්ඩක් මතක් කළේ. ඒ වගේම තමයි අපේ මේ ගස්වලදී එකක් ආහාර වලට ඍජුවම දායක වන ගස් තියෙනවා. අනිත් එක තමයි වක්‍රාකාරව ආහාර නිෂ්පාදනයට දායක වෙන ගස් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මී ගස ගැන කතා කළේ ඒක ඍජුව සහ වක්‍රව දෙකම තියෙනවා. ඒ වගේම දැන් අපි මගුල් කරඳ ගහ ගත්තොත් එහෙම මගුල් කරඳ ගහ වක්‍රාකාරව මේ දැන් පහුගිය දවස්වල වසවිස තහනම් කියලා ගොවියෝ කුඹුරේ පලිබෝධ කතන්දරයක් ලොකුවට මවාගෙන තෙල් නැහැ වස නැහැ කියලා දැඟලුවානේ. ඒ වහ ඕනේ නැහැ මගුල් කරඳ ගහ ගැන හරියට දැනගෙන හිටියන. මගුල් කරඳ කියලා කියන්නේ මේකටයි. ඒකට මගුල් කරඳ කියලා කියන්නේ හේතුව තමයි දැන් ඔය ඉන්න අහිගුන් ටික ජනතාව ඉන්නෝනේ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කුඩාරමක් ගහලා සතියක් විතර එතන හිටපුවාම එතන පණුව ගහනවා අර වටේට අපිරිසිදු කරන හින්දා. හැබැයි දෙන්නෙක් විවාහ වුණාට පස්සේ ඒ දෙන්න කුඩාරමක් හැදුවොත් ඒ කුඩාරම ගලවන්න සාමාන්‍ය මාස 3ක්වත් තියෙන්න ඕනේ. ඒ හින්දා එතකොට ඒ ඉන්න පරිසරය ඇතුලේ පණුව ගහන්න නැති වෙන්න ඒගොල්ලෝ ඒ කුඩාරම හදන්නේ කරඳ ගහක් යට. එතකොට ඒ කරඳ ගහ යට හදන කුඩාරම මගුල් කුඩාරම එතන හදන්නේ මොකද ආයේ පණුව ගහන්නේ වසවිස වලින් දූෂණය වෙන්නේ නැහැ ඒ පරිසරය. ඒ නිසා මගුල් කරඳ ගහ යට තමයි විවාහ වෙච්චාම ඒ කුඩාරම හදන්නේ. මේක නිසා තමයි ඒකට මගුල් කරඳ කියලා කියන්නේ. දැන් මගුල් කරඳ ගහෙන් අපේ අත්තල මොකද කරන්නේ? අතු ටික කපලා කොටලා මේවා ඔක්කොම කරලා වෙලට දානවා. වෙලට දැම්මට පස්සේ අත්ත කියන්නේ 80 කුලයක පණුව බෝ වෙන්නේ නැහැ පුතේ. මගුල් කරඳ ගහ ඊට පස්සේ අපි ඕන තරම් ඖෂධ හදාගන්න පුළුවන් මගුල් කරඳ ගහෙන් ඔය වස කතාව අයින් වෙන්න. දැන් ගොවියෝන්ගේ මේ වෙලේ අසවණු පාළු වෙනවා නම් ඒකට කීඩෑව ගන්නවා නම් ඒකට ගොයම් මැසෝ ගන්නවා නම් ඒකට මගුල් කරඳ ගහ පාවිච්චි කරන්න පුළුවන්. එකක් කියන්න ඕනේ මෙතනදී. දැන් අපි මේවා කතා කරන්න ගියපුවාම අපිට එන ප්‍රතිචාරවල එන්නේ මොකද්ද? මේ ඔන්න අර වසවිස තහනම් කරපු එක සාධාරණීය කරන්න යනවා. දැන් රටේ පාලකයෝ මේක හොරකම් කරලා කාලා ඉවරයි. දැන් උඹලා යන්නේ ඕක සාධාරණීය කරන්නද ඔය? ඕකයි අහන්නේ. මේක නෙමෙයි. අපිට ගැටලුව මෙච්චර දේවල් දැන් පාලකයෝ හොරකම් කරලා කාලා ඔක්කොම කරලා රට අමාරුවේ දාලා තියෙනවා තමයි. ඒක අපිට ඒක පිළිගන්න වෙලා තියෙනවා. හැබැයි මෙතනදී අපි කියන්නේ මේ වෙලාවේ උඹලා මැරෙන්න එපා. අපි මෙච්චර පරිසරයක රටක ඉඳගෙන මැරෙන්න ඕන જાතියක් නෙමෙයි. අපිට ඛණ්ඩ දේවල් තියෙනවා මිනිස්සු ඒක දන්නේ නැහැ. අපේ පරිසරයේ ගස් කොළන් තියෙනවා. මේ දේවල් පාවිච්චි කරන විදිය බටහිර සංකල්ප මගින් සම්පූර්ණ වැහුවා. දැන් අපි ආහාර අර්බුදය ගැන හොගාලා මේ කියනවා මේක මිනිස්සු බීතියටපත් මේ කියන එක තුලම වෙන්නේ මොකද්ද ආහාර අර්බුදයක් කියන එක. මොකද දැන් මට දුරකථනින් කතා කරලා අහනවා සමහර අය සර් වී කිලෝ 1500ක් කීයක් හරි දීලා ගෙනහලා ගන්න තැන් තියෙනවද අපිට හඳුනලා දෙන්න. දැන් එහෙමයි මේ වෙලේ මිනිස්සු ඇතිරෙන්නේ. බලන්නේ දැන් මේක ආරංචි වෙච්ච ගමන් සල්ලි තියෙන මිනිහා බලනවා කොහේ හරි ගිහිල්ලා පොළොන්නරුවට හරි අනුරාධපුරයට ගිහිල්ලා වැඩි ගන්නට හරි දීලා වී ටිකක් ගොඩ ගහ ගන්න. එතකොට මොකද වෙන්නේ? සමස්ත සමාජයේ තියෙන වී ටික හරිය මේ ඔක්කොම තැන් තැන් වලට කොටු වෙයි. බාහිර සමාජයේ මිනිස්සුන්ට ගන්නට ඔයයි. ඉතින් ඒ හින්දා මේක බය වෙලා හරියන්නේ නැහැ. මිනිස්සු තේරුම් ගන්න ඕනේ කොහාටද අපි යන්නේ කියන එක. මේක මොලෙන් විසඳන්න ඕනේ. අපි එහෙම බය වෙන්න ඕන જાතියක් නෙමෙයි. මේ මහ පොළවේ තියෙන සියලු දේවල් ආහාරයට ගන්න පුළුවන්. සියලු දේවල් ආහාරයට ගන්න පුළුවන්. ඒවට ක්‍රම තිබුණා. දැන් මෙතුමා කිව්වා දැන් අර අපි දන්නේ ගොටු කොලෙයි මුගුණු යන්න කොලෙයි එච්චරයි කියලා. ඇත්ත ඒක. ඒක ඇත්ත. මේක ඉගෙනුවේ නැහැ නේ ඉස්කෝලේ. මේක විශ්වවිද්‍යාලේ ඉගෙනුවෙත් නැහැනේ. මේකට සම්ප්‍රදායක් තිබුණේ නැහැනේ. හැබැයි ඉස්සර කාලේ සම්ප්‍රදාය මේක ජන කවියා පරිසරයේ අය එතකොට හෙළවේදා මේ ඔක්කොම මේක ගැන කතා කළා. දැන් ආහාර අර්බුදය විතරක් නෙමෙයි ඖෂධ අර්බුදයක් බරට එනවා. ඇයි? අපේ තිබිච්ච ඖෂධ ගැන මොකුත් අපි දන්නේ නැහැ. දැන් අපි දන්නේ නැහැ පරිසරයෙන් කුණු කට්ටෙක් ආපුවම වෙදකම් කරගන්න විදිය. අපි දන්නේ නැහැ පරිසරයට ගිහිල්ලා ඉවරලා ණයක් ආපුවම වෙදකම් කර දැන් බරපතලම දේ දැන් ස්පිරිතාලවල සරපයි කාපුවම ගහන්න එන්නත නැහැ. එන්නත නැහැ. දැන් ණයක් ආවම මැරෙනවා. නෑ එහෙම මැරෙන්න ඕන જાතියක්ද අපි? අපි එහෙම මැරෙන්න ඕන જાතියක් නෙමෙයි සරලව පරිසරයට ගිහිල්ලා ඉවරලා වෙදකම කර කුණු කට්ට කෑවනම් වෙදකම කරගන්න අපිට පුළුවන්. අපි ආහාර ගැන විතරක් නෙමෙයි මං කියන්නේ මේකත් මතු කරන්න ඕනේ. අපි මේ ගිය ගමන ඇතුලේ අපේ දැනුමට අපි පයින් ගහපු එක ඇතුලේ අපි එහෙම මැරෙන්න ඕන සුද්දාගේ ඩොලර් එක දිහා බලාගෙන ඉඳලා මැරෙන තැනක් අපි හදලා තිබුණේ නැහැ. හින්දා කුණු කට්ට කෑවනම් අපේ මිනිස්සුන්ට තිබුණ ප්‍රධානම වැඩක් කියලා උගන්ලා තිබුණා. ඔය ඉස්පිරිතාලේ දැන් ගියාම කුණු කට්ට කාපුවාම කුණු කට්ට මරාන යන්න ඕනේ. දොස්තර මහත්තයා කුණු කට්ට මරන් ගිහිල්ලා බලපුවාම තමයි හිතන්නේ යා මේ කුණු කට්ට කියලා ඒකට දාලා ඉන්ජෙක්ෂන් එක ගහන්නේ. මරන් ගියේ නැත්තම් වෙදකම කරන්න ඒගොල්ලෝ අර විසකෝර සර්පයෝ 7 දෙනාගේ ඉන්ජෙක්ෂන් හතම ගහනවා. ඉතින්
එහෙමනේ දැන් තියෙන්නේ. මරාගෙන ගියා සමහරට අර පොත හොයනවා. මෙතුමා හිටියට කමක් නැහැ. මම මේ කියන්නේ අපේ ට්‍රැඩිෂනල් එකේ ඕක තිබුණේ නැහැ. අපේ මිනිස්සු ගේට්ටුවෙන් පයින්නකොට කිව්වා කෑවේ මොකාද කියලා කිව්වා. කෑවේ මොකාද කියලා කිව්වා. කියවද හිසන් අත ගාමින් බස් තෙපලන්නේ නාරජු කෑ බව ඉන් වැට එන්නේ කුස පිරිමදිමින් තෙපුල් කියන්නේ පොළොන් විසක් බව ඉන් වැට එන්නේ. දූත ලක්ෂණ දිහා බලලා කෑමුක ලක්ෂණ දිහා බලලා උගේ ඇස් දෙක දිහා බලලා ඊට පස්සේ කියන කතාව දිහා බලලා ගණේ දිහා බලලා කාපු සතා හොයාගෙන කෑවේ කුණු කට්ට නම් දඟල හිටියේ නැහැ. කෑවේ නයා නම් දඟල හිටියේ නැහැ. මොකද කළේ? මගුලේ යන අය දැකලා කුඹුරේ මඩ කලල් කළා වැස්සට පැල යට ඉඳලා නාග විසට නස්න කළා. මං අර කියපු මගුල් කරඳ ගහ. මගුලේ යන්නන් දැකලා මගුල් කරඳ ගහේ පොත්ත ගත්තා අරගෙන මොකද කරේ? මගුලේ යන්නන් දැකලා කුඹුරේ මඩ කලල් කළා හංගපු වෙදකට කුඹුරු වැට මදේ ගත්තා. මේ ඔක්කොම පරිසරයෙන් ගත්තේ. කුඹුරු වැට මදේ ගත්තා වැස්සට පැල යට ඉඳලා කිව්වේ ළමයෙකුගේ මුත්‍රා ටිකක් ගත්තා අරගෙන ඇඹරුවා නාග විසට නස්න කළා. ගන්න හුස්ම මුළු ශරීරේ පුරා තප්පරෙන් යන බව වෙදා දන්නවා. ඉතින් මෙච්චර જાතියක් දැන් නයි කෑවට පස්සේ මැරෙන්න ඕනද සුද්දගෙන් ඉන්ජෙක්ෂන් එක ගෙනාවේ නැත්තම්. දැන් මේවට පයින් ගහපු එක. මං කියන්නේ මේ වෙලා තියෙන වෙලාවේ මේ ආශිර්වාදයක් මේක. මේ අපේ දේවල් නැගිටවන්න හොඳ වෙලාවක්. එක එක කාටවත් බැන ඉඳලා එක එක කතන්දර කරලා හරියන්නේ නැහැ. මේවා සමාජගත කරන්න ඕනේ. ඛණ්ඩ තියෙන පරිසරයේ තියෙන දේවල් ටික අපි මිනිස්සුන්ට කියලා දෙන්න ඕනේ. වෙලේ අපි මොකද කරේ දැන් මං කියවනේ ආහාර වලට ඍජුවම බලපාන ගහ තියෙනවා වක්‍රව බලපාන ගහ. වක්‍රව බලපාන ගහ බටතල් ගහ. අපි දැක්කේ ණයෙක් පොළඟෙක් වගේ දැක්කේ. බටතල් මරන්නම වෙනම තෙල් වර්ග හැදුවා. බටතල් මරන්න. හැබැයි බටතල් ගහ කියලා කියන්නේ වසවිස නැතුව ගොයම පෝෂණය කරන්න පුළුවන් පොළවේ සුද්‍රජීවී දහස් ගුණයකින් වර්ධනය කරන්න පුළුවන් ඒ පොළව හොඳට මඩ කරන්න පුළුවන් තියෙන හොඳම ගහ. බටතැල විනාශ කරලා තම්බලා තෙල් ගහලා දාන්නේ නැතුව බටතැල් ටික හොඳට පොළවට වැහෙන්න හාලා ඉවර වෙලා දවස් 4ක් ගියපු ගමන් මහ පොළව මඩ වෙනවා. මඩවිල්ලක් ආයේ පෝරුවෙන් මෙහෙම ඇද්දාම ලස්සනට මේක අර ගොළු මඩ පදමට එන ගොළු මඩ පදමට කරනු බලන්නේ කියලානේ වපුරනකොට කියන්නේ ගොළු මඩ පදම ගත්තේ බටතැල් ගහෙන්. බටතැල් ගහ මාළුවට කණ්ඩත් පුළුවන්. උයලා කණ්ඩත් පුළුවන්. මැල්ලුමට කණ්ඩත් පුළුවන්. ඒක කැඳ හදලා බොන්නත් පුළුවන්. ඊට පස්සේ දැන් අපි වෙලේ තිබිච්ච දේවල් සේරම හතුරු වල් කිව්වේ ඒකට. වල් කියන්නේ නිකන් අපි මන්නම් ඒ වචනෙට වල් කියලා කියන්නේ නැහැ. අපි ඒවා වල් කියලා මැරුවේ ඔක්කොම මොනවාද? කන දේවල්. කන දේවල් ටික මැරුවේ. ඒකේ තිබුණා මොනවද? ඔය ජන කවියයි ඒව ලස්සනට කිව්වා. කොක්මොට හලබටු සතුරුය ගොයමට එක්කොට උදුරා ගසමුය මඩ යට රොක්කොට ජබරද වැල්මුඩ දුටු විට අක්කට ගෙන ගොස් දෙමු මැල්ලුමකට. අර මේ කියලා තියෙන්නේ. මම කොක්මොට වැල්මුඩ දැක්කහම ඒක හොඳ ඖෂධීය සාකයක් ගිහින් දීපන් අක්කට මැල්ලුමකට. මෙච්චර දේවල් තිබිච්ච පරිසරේ. දැන් ඒව ටික ඔක්කොම අපි වල් කියලා තෙල් ටැංකියක් උස්සගෙන ගිහින් මරලා ඉවර වෙලා හිටන් දාලා දැන් කියනවා කණ්ඩ නැල්ලු. දැන් කියනවා අපිට ආහාර හිඟයක් එනවලු. මේක කරේ මේවා මේ මහා ජාත්‍යන්තර උපක්‍රම. මේ මුල ඉඳන් වසවිස තහනම් කරන්න ඕන. හැබැයි විදිහේ ඉඳන් අපි මේවා ගැන කතා කරා. එදා ඉඳන් අපි අවුරුදු 20ක් තිස්සේ මේ මහ පොළොවේ වසවිස ගැන ඇති ගොවිතැන ගැන කතා කරේ. දැන් ඒක කරන්නත් බෑ. දැන් අපි ගිහිල්ලා මේ නාලිකාව ඇවිල්ලා කතා කරලා යනකොට හරිය Facebook කාරයෝ ගහනවා ඕගාලා උඹලා ඔය ආහාර හිඟේ ගැන ඕක කතා කරන්න යන්න එපා. ඔය කරන්නේ තව ආණ්ඩුවට කඩේ යන එකක්. මේ කඩේ යෑමක් නෙමෙයි මේ කරන්නේ. අපි මේ රටේ මිනිස්සු මැරෙන එක නවත්තන්න මේ හදන්නේ. අපේ දැනුම. මේකේ මෙච්චර දේවල් කණ්ඩ තියෙනවා. තවත් සුද්දාගේ ඩොලර් දිහා බලන් ඉන්න නැතෝ මේවා කාපියෝ කියලා අපි මේ කියන්නේ. දැන් හරි මේක මිනිසුන්ගේ ඔළුව අවබෝධ කරලා දුන්නොත් අපිට ගොඩ යන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. කරපිංච ගහ කියන්නේ මහා ඖෂධයක්. කුණු කට්ට කෑවනම් අපිට ලෙඩ වෙන්නේ නැතුව කණ්ඩ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. බුදුහාමුදුරන්ගෙන් අහනවා කෙනෙක් ඇවිල්ලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපිට කඳුගිරි හෙල් සිකර මුදුන් මැද ගිහිල්ලා භාවනා කරන්න ගියපුවාම එක එක ලෙඩ හැදෙනවා. එතකොට භාවනා කරන්න බෑ. ලෙඩ හැදිච්චාම බේත් හොයා යන්න ඕනේ. ලෙඩ නොවි ඉන්න කෑමක් එහෙම නැද්ද? බුදුහාමුදුරුවෝ කියනවා තියෙනවා කියලා සූත්‍රයක් දේශනා කරනවා. යාගුයා කියන්නේ පාලියෙන් කැඳවලට. දැන් අපේ ඔළුවේ තියෙන අලී බත් එකක්. ආහාර හිඟේ දකින්න මිනිස්සු කියන්නේ ඒකයි. මේ අලී බත් එකක් කන්න නැතුව යනවා අපිට. ඒක වටේට පුංචි කරපිංච කෑල්ලක් මොනවාද වඤ්ඤොක කෑල්ලක් පුංචි මාළු කෑල්ලක් මැල්ලුන් චුට්ටක් නේ අපේ බත් එකේ තියෙන්නේ. එහෙම කෑවේ නෑ දතම ආයෝදේ හැදුන්නේ නෑ ඕක කෑවනම්. එහෙම දතම ආයෝදේ වදන්නත් බෑ. එතකොට බුදුහාමුදුරුවෝ කියන මේ අලී බත් එක නෙමෙයි උදේට පුළුවන්.
පාන්දර උඹලා කරපල්ලා මෙන්න මේක යාගුයා. පාලියෙන් කැඳ වලට සූත්‍රය කියනවා යාගුයා කියන්නේ කැඳ. උදේ පාන්දර හිස් බඩ කැඳ බොන එක්කෙනාට කුදම් පටිබන්ති යාමවශේෂං රෝචෙන්ති පිපාසම් පටිසේවෙන්ති වත්තිං සෝදෙන්ති. වාතං අනුලෝමෙන්ති. මේ කියන කාරණා ටික ආවට පස්සේ ස්නායු ටික සුද්ධ වෙනවා, බඩ සුද්ධ වෙනවා, ගන්න පුංචි පොඩි ආහාරයක් ගත්තා සමස්තය ශරීරයට උරා ගන්නවා. ලෙඩ දුක් හැදෙන්නේ නැහැ, ප්‍රෙෂර් හැදෙන්නේ නැහැ, කොලෙස්ටරෝල් හැදෙන්නේ නැහැ, වකුගඩු අමාරු හැදෙන්නේ නැහැ. ත්‍රිපිටකේ අරන් බලන්න සිංහල. දැන් මේවා ඉස්සර පන්සල් වල හාමුදුරුවෝ මේවා ටික කරා ලස්සනට. පන්සලේ හාමුදුරුවෝ දේශපාලනයෙන් කතා කර ගිහිල්ලා පෙළපාලි වල හූ කී කිය හිටියේ නැහැ. මේක මිනිස්සුන්ගේ ඔළුවේ හැදුවා බේන් උඹලගේ කෑම. මේක උදේ පාන්දර කාලා හිටපියව කියලා කැඳ එක ගැන කිව්වා. අපේ වෙදා කිව්වා උදේ කුණු කට්ට කෑවනම් මොනවද කරන්නේ? දොරකඩ මිදුලේ තනු ගසේ පිටපොට ගහගෙන නැගමුදුනේ මිට දෙමිටක් පත් සමගේ කසල ගොඩේ සපු කෑවිට දේ දොරකඩ ගහක් හිටවගන්න කිව්වා. දොරකඩ මිදුලේ තනු ගහ කරපිංච ගහ හිටවගෙන කුණු කට්ට කෑවනම් කොළ මිටයි පොතු මිටයි පිටපොට ගහගෙන නැගමුදුනේ මුදුනේ ඉඳන් පල්ලෙහාට තමයි පොත්ත ගහගන්නේ. මොකද පොත්ත ගහගන්න වෙලාවේ සූර්යයා උඩට අදිනවා. අදිනකොට පොත්ත ගලවනකොටත් ඒකට ජීවය ඇතුල් වෙනවා මිසක්කන් අවුලක් වෙන්නේ නැහැ. මේ ටික අරගෙන කැඳ පිසලා දෙන්න කියලා කිව්වා. කුණු කටු විස පලාතකවත් එන්නේ නැහැ කියලා. එහෙනම් වෙදකමයි හෙදකමයි ආහාරයි ඔක්කොම එකතු කරලා තිබ්බේ මේ ගස් කොළන් ඇස්සේ. මේක බුදු පියාණන් වහන්සේ දේශනා කරා නම්, හෙළවෙදා දේශනා කරා නම්, ඍෂිවරයා දේශනා කරා නම් ඒක මේ මහ පොළොවේ තිබිච්ච ජීවය. ඒවා ඔක්කොටම පයින් ගහපු අපේ ආහාර සංස්කෘතිය බිඳලා දාපු උන්ට ආහාර හිඟයක් එයි. හැබැයි මේක හරියට සමාජගත කළොත් අපිට පුළුවන් මේ රටේ මිනිස්සු බඩගින්න නැතුව බේරගන්න. ආචාර්යතුමා මේ මිනිසා ශීඝ්‍රයෙන් පරිසරයත් එක්ක තියෙන සම්බන්ධය අතහැරමින් ඉන්නවනේ මේක මේ ගෝලීය ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ කොහොමද මේ දැන් මේ තියෙන ආර්ථික අර්බුදය ඒත් එක්කම ආහාර අර්බුදය මේ දේවල් එක්ක සම්බන්ධ වෙන්නේ? ඔව් පරිසරයත් එක්ක සම්බන්ධතාවය බිඳ හෙළමින් ඉන්නවා කියලා කියන්නේ අපි පොඩි විද්‍යාත්මකව මේක විග්‍රහ කරන්න උත්සාහ කරොත් අපි ඉතිහාසය පොඩ්ඩක් මේකට බලන්න වෙනවා. අපි ඉතිහාසය විතර මම කලිනුත් කිව්වා අපි පරිණාමයේ මුල් අවධියේ ඉඳලා අද අවුරුදු 13000ක් විතර වෙනකම් අපි හිටිය හන්ට ගැදස්ලේම නැත්නම් තනින් තැනට ඇවිදිමින් ජීවිතයක් ගත කර ඉතා කුඩා රංචු වශයෙන් ජීවත් වුණු විදිහට තමයි අපි හිටියේ. නමුත් අපි එක තැනක පදිංචි වෙන්න පටන් ගත්තා අවුරුදු 13000කට විතර උඩ. ඒකෙන් කියවෙන්නේ හැමෝම එක තැන පදිංචි වෙනවා කියලා අදටත් හන්ට ගැදස්ල විදිහට ඉන්න මිනිස්සු අප්‍රිකාවේ ආසියාවේ හැමතැනම ඉන්නවා. මේකින් මම කියන්නේ සමස්තයේ කොටසක් එහෙම වුණා. ඊට පස්සේ ඒක ක්‍රමිකව වර්ධනය වෙලා අදින් අවුරුදු 4000ක් 5000ක් විතර යනකොට ලෝකයේ ඒ රටවල් එකිනෙකට වෙනස් විදිහට ඓතිහාසික යුගයකට එනවා. අපි ගත්තොත් අපි ක්‍රිස්තු පූර්ව 540 ගණන් වලදී අපේ රට එනවා. ඊජිප්තුව ඊට කලින් එනවා. ඉතින් එහෙම එක එක රටවල් වලට මේක තියෙනවා. මොකද ඒකට විවිධ සාධකයන් වල උදාහරණයක් විදිහට භාෂාවක් භාවිතා කිරීම වගේ ලිඛිත සාධක වගේ ඒවා තමයි නිර්ණය කරගන්නේ මේ අපි කවද්ද ඓතිහාසික යුගයට ආවේ කියන එක. ඒ කෙසේ වෙතත් මේ කාර්මික යුගය දක්වා ඉන්ඩස්ට්‍රියල් පීරියඩ් ඒජ් එක වෙනකන් මිනිස්සු හිටියේ කෘෂි කර්මාන්තයත් එක්ක. කෘෂි කර්මාන්තයට අද දකින කෘෂි කර්මාන්තයට විශාලතම බලපෑමක් කරේ ඇග්‍රිකල්චරල් රෙවොලූෂන් එකෙන් ලැබිච්ච දැනුම නෙවෙයි කාර්මික යුගයේ එකතු කරගන්න දැනුම. රසායනික පොහොර කෘමිනාශක වගේ දේවල් විශාල වශයෙන් නිෂ්පාදනය කරා. ඒ නිෂ්පාදනය කළා විතරක් නෙවෙයි ඒ දැනුම මගින් පුළුවන් වුණා නිෂ්පාදනය යම් ආකාරයකට වැඩි කරගන්න. ඒ වැඩි කර ගැනීමටත් වඩා ඇත්තට මෙතන උනේ කාර්මික යුගයේදී අපිට පුළුවන්කම ලැබුණා තවත් ශේත්‍ර දියුණු කරන්න. උදාහරණයක් ප්‍රවාහනය කියන ශේත්‍රය. මොකද ඇමරිකාව කොච්චර තිරිඟු හැදුවත් වැඩක් නැහැ ප්‍රවාහනය කරන්න බැරි නම්. ඔවුන් කරපු දෙයක් තමයි මේ යුක්‍රේනය වෙන්න පුළුවන් රුසියානු භූමිය වෙන්න පුළුවන් ඇමරිකානු භූමියේදී අපි හිතමු තිරිඟු වගා කරනවා කියලා. මේ තිරිඟු වල ඉඳලා මෙතන තිරිඟු වගා කරලා ඊට පස්සේ මේ කිලෝමීටර් 2000ක් විතර දුරට වෙනකම් මේක වරායකට ගෙනහල්ලා එතන ඉඳලා අපි ලංකාවට එනවා කියලා කිලෝමීටර් 30-40000ක් විතර ලංකාවේ වරායකට මේක නැව් මගින් ගෙනහල්ලා ඒකිනු ත්‍රිකුණාමලයෙන් ගොඩ බහැලා එතනින් මේක අඹරලා එතනින් ලොරියක පටවලා පිටකොටුවට හරි කොහෙට හරි ඇවිල්ලා එතනිනුත් තව මේක ගෙනියනවා තව බේකරියකට එතනිනුත් හදලා මේ චූම්පාන් වාහනයෙන් ඇවිල්ලා අපි ගෙදරට පාන් ගෙඩිය කනකොට අපි ප්ලේට් එකක මේක තියාගත්තාම අපි මෙතන මඤ්ඤොක ප්ලේට් එකකුත් තියාගත්තොත් පිඟානකුත් තියාගත්තොත් අපිට මේක පරිසර විද්‍යාත්මකව ගත්තොත් මේක ලෝකේ ගණනය කරනවා කොච්චර කාබන් ප්‍රමාණයක් පිට කරලා තියෙනවද මේ පාන් පෙත්ත කිලෝමීටර් 30-40000ක්
දුර ගෙවාගෙන ඇවිල්ලා කොච්චර ප්‍රමාණයක් මිනිසුන්ගේ ශ්‍රමය කොච්චර කාබන් ප්‍රමාණයක් මේ ලෝකෙට ලෝකෙ මිහිතලයේ උණුසුම් කරන මේ කාබන් විමෝචනයට ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන ආහාර නිෂ්පාදනය. ආහාර ගෘහස්ථගත කරන සතුන් ගෘහස්ථගත කරන ප්‍රධාන වශයෙන් ඔමීතේ නැතුළු අනිකුත් ඊට අමතරව විෂ. දැන් මේක ඇත්තටම පහසුවෙන් දුරලන්න පුළුවන්. මේක පහසුවෙන් අපි කිව්වේ අප්‍රිකාවේයි අර්බුදයට යන්නේ මේ යුරෝපේට නැත්නම් මේ ලෝකයේ ආයෝජනය කරන නැත්නම් මේ ගෝලීය සංවිධාන වලට පුළුවන්. ඒ රටවල් වලට පුළුවන් තරම් දැන් අපි කිව්වොත් මාලදිවයින් ඉන්න මිනිස්සු ඔක්කොටම බීවගා කරන්න කියලා කරන්න බෑ. මාලදිවයින්ට කැම ගෙනියන්න ඕන. නමුත් අපේ රටට අප්‍රිකාවට ඒ රටවල් වල වගා කරගත්තොත් එකක් තමයි බලන්න අපි කොච්චර දුරට අපිට පරිසර සංරක්ෂණයට උදව් වෙනවා. අපි ගොඩක් අය ෂර්ට් එකක් තෝරනකොට අපි බලනවා කාබන් ෆුට් ප්‍රින්ට් එක. නේ? ෂූස් එක ගන්නකොට බලනවා. ලංකාවේ මම දන්නේ කාර් එක ගන්නකොට බලනවා ඉලෙක්ට්‍රික් කාර් එකකට යනවා. නැත්නම් ටෙස්ලා වගේ කාර් එකකට යනවා. නමුත් අපි බලන්නේ නැහැ නේද ආහාරවලදී ඔක. ලෝකේ ඉතුරු සියලුම නිෂ්පාදනයන්ට සාපේක්ෂව ලෝකේ විශාලතම වශයෙන් කාබන් විමෝචනය කරන්න නැත්නම් කාබන් පිට කරන්න උදව් වෙනවා මෙන්න මේ කියන මාස් ස්කේල් විශාල වශයෙන් කරන කෘෂි කර්මාන්තය. එතකොට ඒකේ තියෙන අයහපත් පැත්තක් නෙමෙයි මම මේ කියන්නේ ඒකෙන් ලෝකයේ තවත් රටවල් වලට දීලා එකක් තමයි ඔවුන් විසින් මේ ඔවුන්ගේ බටහිර කියන ස්වාධිපත්‍ය බලය තියාගෙන ඉන්නවා ප්‍රබලත්වය. එහෙ වැටුනොත් මෙහි ආහාර අර්බුදයක් වෙනවා කියන එක. දෙක තමයි අපි මේ පරිසරයට කරන අති විශාල බලපෑම. එතකොට දැන් අපි ආවේ මේක පරිසරයෙන් අපි ඉවත් වෙනවද කියන එක තැනටනේ. දැන් අපි මේ බටහිර මේ කාර්මික යුගයේදී විච්ච ප්‍රධාන දේ තමයි අපි ගුණේ තාක්ෂණ ක්‍රමවල දියුණුවක් ආව කියලා. ඒකේ ප්‍රධානතම බලපෑම කෘෂි කර්මාන්තයේ පොහොර නිෂ්පාදනය කරා, වගා භූමි පහසුවෙන් හදන්න පුළුවන් මැෂින් නිෂ්පාදනය කරා, මිනිස්සු දාස් ගානක් එක වගා භූමියක වගා කරනවා වෙනකොට එක්කෙනෙක් දෙන්නෙක් විසින් මේක හසුරුවන මට්ටමට ගෙනවා. අද වෙනකොට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එහෙම නැත්නම් ඩ්‍රෝන වගේ ටෙක්නොලොජි භාවිතා කරලා මේ දාන්න ඉසීම් වගේ දේවල් ඉතා අති තාක්ෂණික ක්‍රමවේද වලින් කරනවා. නමුත් මේ කොච්චර මෙහෙම මේවා කරාට අපේ ලංකාව භූමියට මේක අපි ගණනය කරනකොට අපේ රට ගත්තාම තවමත් අපි කෘෂි අර්ථක්‍රමයකින් රට. ඒකෙන් කියවෙන්නේ අපේ රටේ ජනගහනයෙන් අතිශය බහුතරයක් තාම ඉන්නේ ග්‍රාමීය හෝ අර්ධනාගරික ප්‍රදේශවල. නමුත් අපි කාර්මීකරණයට එනකොට විශේෂයෙන්ම අපි කාර්මීකරණය කියලා මේ කතා කරන කොළඹ ජීවිතේනේ. ගොඩක් අය කොළඹ ජීවිතයට එනකොට මේ ඊටා කුඩා භූමියකට අපි කොටු වෙනකොට කෘෂි කර්මාන්තයේ වෙනුවට සේවා හෝ නිෂ්පාදනාර්ථී කාර්මික නැත්නම් කර්මාන්ත ශාලාවක නැත්නම් වෙනත් තැනක අපි රැකියාවකට යන්න පුරුදු වුණාම අපේ අර තිබිච්ච කිට්ටු සම්බන්ධතාවයෙන් අපි මිදෙනවා. ඒක පසුකාලීනව විශාල ප්‍රශ්න ගොඩක් හැදෙනවා. එතකොට දැන් අපිට වෙලා තියෙන ගොඩක්ම මේ නාගරික හෝ අර්ධනාගරික ප්‍රදේශවල ජනතාව ඔය ස්වභාව ධර්මයෙන් ඉවත් වෙනවා කියලාම කියන්නේ අපේ අර්ථ ක්‍රමයේ සිදුවන වෙනසක්. ඒ කියන්නේ ඇග්‍රිකල්චර් කෘෂිකාර්මික ක්‍රමයෙන් අපි ගැලවිලා කාර්මීකරණයේ හෝ කාර්මික සමාජයක අපි එනවා. ඒ ආවට පස්සේ ස්වභාවිකවම අපි එකෙන් ඉවත් වෙනවා. නමුත් ලංකාවේ අපි තේරුම් ගන්න ඕන ප්‍රධාන කාරණේ තමයි අපි කාර්මීකරණය නැත්නම් ඉතා අධික ලෙස නාගරිකකරණය වෙලා තියෙන ලංකාවේ ඉතා සීමිත ප්‍රමාණයක්. අපිට ගහකොළත් එක්ක ඉන්න අපිට කෘෂි කර්මාන්තය කරන්න බෑ කියන මට්ටමේ ඉන්න ඉතා සීමිත පිරිසක් විතරයි. අපි මොකක්දෝ හේතුවක් මත අපි කැමැත්තෙන්ම අපිට හැකියාව තියෙද්දිත් අපි ඉවත් වෙලා තියෙනවා අතිශය බහුතරයක් මිනිස්සු. සමහරට අක්කර දෙකක ඉඩම තියෙද්දී ඒ ඉඩම කිසිදු ඵල ප්‍රයෝජනයක් නොමැති ආයෝජනයක් නොමැතිව උන් විසින් වෙනත් ආකාරයකින් අපි තියෙන අපේ භූමිය හරි සීමිතයිනේ. බලන්න කොළඹ තියෙන කුඹුරු ටිකක් ගත්තත් ඉඩම් ටික ගත්තත් සමහර භූමීන් තියෙන වගා කරන්නේ නැහැ. නමුත් ඒවට අයිතිකරුවන් ඉන්නවා. එතකොට ඔහු හිතන ගත්තා මට ක්‍රමවේදයක් තියෙනවා මට ආහාරේ නැහැ. ඒකින්ද නමුත් ලෝකයේ අනික් රටවල් වල මේ ඉඩම් සම්බන්ධයෙන් පුද්ගලික අයිති නැහැ. රජය තමයි ඒවා කළමනාකරණය කරන්නේ. එතකොට මේ භූමිය නිසි විදිහට කළමනාකරණය කරන්න අපේ රටට ක්‍රමවේදයක් තිබුණේ නැහැ. අපේ රටේ වගා කරන භූමීන් වලට වඩා සාපේක්ෂ වශයෙන් විශාල භූමීන් ප්‍රමාණයක් තියෙනවා. රජයේ රක්ෂිත නොවන වගා කළ හැකි මට්ටමේ ඉඩම්. ඒවා නිසි විදිහට අපි කළමනාකරණය කරන්නේ නැහැ. ඒවා කළමනාකරණය කිරීම සඳහා යහපත් විදිහට අපිට උපදෙස් ඔය කියන ගෝලීය සංවිධාන වලින් අපිට හම්බ වෙන්නෙත් නැහැ. ඒක අපිට විතරන්නේ ලෝකේ අනෙක් තුන්වෙනි රටවල් වලටත් බලපානවා. මොකද ඒ ස්වෛරීත්වය, ඒ ආර්ථික වශයෙන් යුරෝපයට තියෙන ප්‍රබලත්වය අප මේ තත්ත්වයේ සිටීම තුළ තමයි ඔවුන් ලබාගෙන තියෙන්නේ. එතකොට අපි කෘෂිකර්මාන්තයෙන් ඉවත් වෙනවත් එක්ක අපි ගහ කොළෙන් ඉවත් වෙනවා. මම මී ගහටම සම්බන්ධ කරලා ඉවත් වෙච්ච විදිය කියන්නම්. ඉස්සර මී ගහක් ඇදුනන් පස්සේ අපි පුංචි කාලේ නම් වේලි කලාපේ ඉන්න අයට හොඳ මතකයක් තියෙනවා. පොඩි කාලෙදී මී යට හිඳින්න කියලා යනවා. මොකද මී යට ගෙනහල් ඉවර වෙලා මී යට ටික එකතු කරලා ඉවර වෙලා ඕක අනේ දාලා කොටලා ඕක උණුසුමේ කියන්නේ වාෂ්පයෙන් තම්බල ඉවර වෙලා ඕක මේ
ඕකේ තෙල් හිඳින ක්‍රමයක් තියෙනවා. පට්ටලේ කියලා එකක් තියෙනවා. පට්ටලේට දාලා අතන මේක hot method නෙමෙයි cool press method එකකට තමයි ඕකේ තියලා මේක තද කරලා මේකේ තෙල් ටික ගන්න. එතකොට ඒ කාර්ය සඳහා අපි පුංචි කාලේ ඒක ළමයා සම්බන්ධ වෙනවා. ඕකට ඔය වෙන්නම ගෙනියන ලයිට් එකකුත් උනා මේ එළියට ලයිට් එක වැටෙන්නේ නැති වෙන වවුල් මොකද රැට යනකොට මේකේ මේ එළිය දැක්කොත් වවුල් ඉගිලිලා යනවා. රැටම ගියේ මොකද ඒකට කම්පිටිෂන් තරගයක් තිබුණා. උදේ වෙනකොට සමහරට මීයට නැහැ. එතකොට මේව ගිහිල්ලා රාත්‍රී කාලයේම එකතු කරගෙන නැත්නම් ඉතා උදෑසන උදේ 4ට 3ට ගිහිල්ලා මීයර ටික එකතු කරගෙන සංස්කෘතිය තුන තාමත් ඒක මේ කුරුණෑගල වැව්ගම්මානවල තියෙනවා. ඊට පස්සේ මී ගහ දෙවෙනි කොට තමයි දැන් මී ඇට ටික ගෙනාවා. ඒකෙන් තෙල් ටික හිඳ ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ තෙල් වලින් ඉතුරු වෙන දෙයක් තුන අපි ඔකට කියන්නේ මී මුරු කියලා. මේ මුරු කියන එක අවශ්‍යතා දෙකකට භාවිත කරලා ප්‍රධානම. එකක් තමයි කුඹුරේදී කෘමි විකර්ශකයක් ලෙස කුඹුරට ඉහින ක්‍රමයක් තිබුණා. මේක ජලයට ඉස්සෙන් පස්සේ ජලයේත් ඔක තෙල් පාවෙලා යනවා. ඒ ක්‍රමයක් තුන. දෙවෙනි එක තමයි මේ මුරු මීමුරු කියන එක අපිට ඔය මේ මදුරු විකර්ශකයක් ලෙස සාමාන්‍යයෙන් ඔය කැකුණ ඊටි වගේ දුම්මල ඊටි වගේ මේකේ තියෙන මීමුරු ටිකක් දැම්මෙන් පස්සේ අඟුරු තැටියකට මේකෙන් එන දුම එකක් තමයි මීමැස්සන් මදුරුවන් පළවා හරින්න භාවිතා කරා. දෙවෙනි එක තමයි ඒක ඔය පතෝලා කරවිල වැටකොළු වගේ ඒ මැස්සන් යටට ගිහිල්ලා මේක ඇල්ලුවට පස්සේ ඒකේ ඉන්න ක්‍රමීන් විකර්ශකයක් ලෙස භාවිතා කරා. තුන්වෙනියට තමයි මී ගහේ දැන් මුලින්ම මී මල් හැදෙනකොට මී මල් එකතු කරන්න දැන් අද ගත්තන් පස්සේ බලංගොඩ ප්‍රදේශයේ ඇහුවට පස්සේ ওই මී වලින් වෙල්ල වැහුම් හදනවා. එතනින් ගියන් පස්සේ හැලප හදන සංස්කෘතියක් තියෙනවා. මී වලින් මී මල්ම දාලා ඒකෙන් අරගෙන කැවුම් හදන සංස්කෘතියක් තියෙනවා. ඊට අමතරව තවත් තාක්ෂණයක් තියෙනවා. ඔය මී මල් එකතු කරලා ඒක වියල්ලලා ඒකෙන් පැණි වෙන් කරගෙන අරගෙන ඒ පැණි වලින් විවිධාකාරයේ රස කැවිලි හදලා තියෙන උදාහරණයක් තමයි මී කැවුම් හදලා තියෙන්නේ. මී වද කැවුම් නෙවෙයි මේක විවද කැවුම් හදන්නේ මී පැණි වලින් මේක මී ගහෙන් ගන්න පැණි වලින් හදන එක. ඊළඟ තුන්වෙනි එක තමයි අපි ගත්තාම මී තෙල් ටික ගත්තාම ඒක මී තෙල් ගත්තන් පස්සේ ලංකාවේට පැහැදිලි කාරණයක් තියෙනවා පොල් වල ව්‍යාප්තිය වියලි කලාපයට වෙන්නේ මෑතකදී. පොල් වල ව්‍යාප්තිය වියලි කලාපයට යන මෑත. එතකොට මිනිස්සු ආහාර අවශ්‍යතා සඳහා තෙල් හා පැණි උදාහරණයක් විදිහට අපි සීනි ලංකාවේ 1940 ගණන් වල තමයි ලංකාවේ මුලින්ම සීනි හදන්න සඳහා උග්ගස් වගා කරන්නේ ලංකාවේ දකුණු පළාතේ බද්දගම ආශ්‍රිත ප්‍රදේශ. එතකන් ලංකාවේ උක් පැණි තිබුණා. මොකද උග්ගහ කියන්නේ ආසියානු කලාපයට ආවේනික විචාරයක් නේද? උක් පැණි තිබුණාට වාණිජ්‍ය වශයෙන් සීනි වගාවක් තිබුණේ නැහැ. එතකොට අපි පැණි අවශ්‍යතාවය ගත්තේ ප්‍රධාන වශයෙන් තාල වර්ග ශාක තුනයි. ඒක ලස්සනට ව්‍යාප්ත වෙලා දුන්නා. තෙත් කලාපයට කිතුල් ශාකයත් පොල් ශාකයත් ව්‍යාප්ත වෙලා දුන්නා. අතරවැඳි කලාපයට පොල් ශාකයත් තල් ශාකයත් ව්‍යාප්ත වෙලා දුන්නා. ආයි වීලි කලාපයට තල් ශාකය ව්‍යාප්ත වෙනවා. ඒ තල් වලින් තමයි පැණි අවශ්‍යතාවය ගත්තේ. තෙල් අවශ්‍යතාවය ගත්තේ තාල වර්ග ශාක ප්‍රධාන වශයෙන් අපිට තියෙනවා පොල් ශාකය. නමුත් පොල් අපි දන්නවා ඒක තෙත් කලාපයට තමයි විශාල වශයෙන් ආවේනික වෙලා දුන්නා. බ්‍රිතාන්‍ය යුගයේ තමයි ඔක කුරුණෑගල පුත්තල මැදිල ඔය අතරමැදි කලාපයට ගෙනියන්නේ. ආහාර අවශ්‍යතාවය සඳහා ඉයුම් පිහුම් කටයුතු සඳහා තෙල් ලබා ගැනීම සඳහා මීගස තමයි වියලි කලාපයේ භාවිතා කරන්නේ. හැම ගමකම මී ඇට වලින් තමයි එඩිබල් ඔයිල් කියලා අපි කියන සූර්යකාන්තනේ අද ගොඩක් කන්නේ. නමුත් අර හැම ගමකම තෙල් ලබා ගත්තේ මී ගස. එතකොට ඒක අදටත් ඔය සංස්කෘතික ලක්ෂණ ඕන කෙනෙකුට කියලා බලන්න පුළුවන්. කුරුණෑගල වගේ ප්‍රදේශවල අදට බත් කනකොට ඒ වයසක මුදවිය මී තෙල් ටිකකුත් බත් පිඟානට දාලා කන ඔය මගේ පරිශ්‍රණ වලින් අහුවෙලා තියෙනවා. දැන් මී තෙල් නිෂ්පාදනය කිරීම ඉතාම තව මට්ටමකට වෙලා තියෙනවා. ඒවා කර්මාන්ත ලෙස අපිට පුනර්ජීවනය කරලා නැගිටලා ගන්න පුළුවන්. මොකද අවශ්‍ය තරම් මී ගස් ලංකාවේ තියෙනවා. තුන්වෙනි එක තමයි මී ගහෙන් වෙච්ච එක. මේක අපිට මම හිතන්නේ කතා කරන්න පුළුවන් මේක කුෂිකර්මාන්තයේදී කොහොමද මේක යොදාගත්තේ කියන. එතකොට මෙන්න මේ වගේ ගත්තාම අපිට ඒ යුගයේ තිබුණ අපිත් එක්ක හරි ළඟ සම්බන්ධතාවයක් මේ ශාක එක්ක. කජු හැදෙන කාලෙට වනා දැන් මේ කාලේ ගත්තන් පස්සේ අපිට රම්බුටන් වල ඉඳලා අඹ වල ඉඳලා ඔය දූරියන් වල ඉඳලා මැංගුස් වගේ දේවල් වල ඉඳලා අපි මේ ඉන්නේ මේ පළතුරු කාලේ ඉන්නේ. තෙත් කලාපේ අතරමැදි කලාපේ පළු වගේ දේවල් වියලි කලාපේ මේ දවස්වල හැදිලා තියෙනවා. වීර හැදිලා තියෙනවා. එතකොට මේ කාලේදී අර ග්‍රාමීය ජනතාවට නැත්තම් අර්ධනාගරික ජනතාවට මේ පරිසරයට ගිහිල්ලා අර හෑන්ඩ් පික් කියලා කියන අපි කඩාගෙන කෑම වගේ දේවල් එක්ක ඉතා ළඟ සම්බන්ධතාවයක් තිබුණා. නමුත් නාගරික ප්‍රදේශවලට එනකොට ඔබ අපි වගේ තැනකට එනකොට මේ හැකියාව ඒ අවස්ථාව අපිට අහිමි වෙලා ඉතින් ඒකින්ද අපිට දැනෙනවා අපි පරිසරයට වඩා ගොඩාක් දුරස් වෙලා කියලා. එහෙම නෑ අද ගමකට ගියොත් අපිට ඒක ළඟ අපි තමයි ඒක දුරස් කරගෙන තියෙන්නේ. හොඳයි. කාලාත්‍රේ කතා බහ තුලින් විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරුව නැවතත් අපි කතා කරමු. විරාමෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද අපි කතා කරන්නේ කුස රකින්න මීගස සහ වෙනත් ශාක පිළිබඳව. මහාචාර්යතුමා මේ මීගස රජ කාලේ තහනම් ගහක්. කපන්න තහනම් මරණ දඬුවම හිමි වෙනවා. ඇත්තටම මීගහ රජ කාලේ තහනම්.
කියන්නේ තහනම් කියන්නේ කැපුවොත් මරණ දඬුවම. ඒක වෙනස් වුණේ පස්ස කාලේ. කියන්නේ එතනින් මෙහාට එනකොට සුද්දාගේ කාලේ තමයි ඒක අනිවාර්යෙන් කපලා වහලෙට ගහන්න කියලා කිව්වේ. අනිවාර්යෙන් කපන්න පාර්ලිමේන්ත කියලා කිව්වේ ඒක ඒ වඳ කිරීම සඳහා. දැන් රජ කාලේ නම් මේ ගෙයක් ආසන්නේ මී ගහක් තියෙනවා නම් ගේ ඉවත් කරගන්න කිව්වා මිසක් මී ගහ ඉවත් කරේ නැහැ. ඒක තමයි. ඔව්. ඒවා බොහොම සෙල්ලිපිවල සහ අපේ ශාසන ඉතිහාස පොත්වල ඒ වගේම මහා වංශ කතාවල මේ මීගස් වලට වැඳපු පුදපු කතා පවා එනවා. මොකද මේ ඒ තරම් දේවත්වයෙන් සලකපු ගහ. මොකද එච්චර දේවත්වයෙන් සලකපු ගහ කපා ඉවත් කරගන්න කවදාවත් රජ කෙනෙක් නියෝග කරන්නේ නැහැ. එතන විහෙර විහාරයක් හදනකොට උනත් ගොඩාක් සැලකිලි අත් වෙලා තියෙනවා. එතකොට දැන් ඔය දේශීය වෙදකමේ තියෙනවා මීමල් 10 කසාය කියලා එකක්. මීමල් 10 කසාය. මීමල් 10 කසාය. ඒ කියන්නේ මේක ගන්නේ මානසික රෝග සඳහා. මානසික රෝගයක් තියෙනවා නම් දැන් අපිත් ඒවා පාවිච්චි කරනවා. කියන්නේ මේ ඔය පිස්සු හැදිච්ච ලෙඩුන්ට දෙන විශේෂ කසායක්. මීමලුත් එක්කලා තව මල් 10ක් අරගෙන තමයි මේ කසාය එක හදන්නේ. මීමල් 10 කසාය. මීමල් 10 කසාය. ඒ කියන්නේ ඒක සුවරයකටම ඒකෙන් පිස්සු හොඳ කරන්න පුළුවන්. මම කිව්වා ඖෂධ ගියක් එනවා කියලා. දැන් ඉස්සරහට පිස්සු එහෙම පාරවල් වල කෑ ගහලා වයින්ට පටන් ගන්නවා. මම කියන්නේ මේවා තියෙද්දින් අපි මේ වෙන විකල්ප වලට යන්න හොඳ නැහැ මම කියන්නේ. මේ වගේ මේ දෙපැත්ත කැපෙනවා වගේ පේනවා ඇති. නමුත් ඇත්ත මම මේ කියන්නේ. අපේ රටේ මෙච්චර සම්පත්ති බෙද්දෙන් අපි එතෙන් යන දැන් පරිසරයත් එක්කලා අපි ඊටාම බද්ධ జాතියක්. දැන් ගස් කොළන් ගැන කතා කර ඉන්නකොට අපි දොරකඩ ගහක් හිටවනකොට වුණත් ඒකට මහා දැවැන්ත සම්ප්‍රදායක් තිබුණා. ඒක දැනගෙන හිටෙව්වේ. දොරකඩ හිටව ගන්න පුළුවන් ගස් කොළන් තියෙනවා. දොරකඩ එපා ගස් කොළන් තියෙනවා. මං කියවනේ ගහක තියෙන රසගුණ, වීර්ය, විපාක, ප්‍රභාව කියලා කාරණා පහ. මේ කාරණා පහ මනසට බලපානවා. දැන් මේ මනසට බලපාන ඉඳ තමයි අපි මේ ගහ ගත්තේ වෙදකමට මානසික කාරකයක් මනෝ කාරකයක් හැටියේ. මනසේ හිතන්න බැරි එකනේ විශ්ව කියලා කියන්නේ. දැන් කියන්නේ මොලේ රසායනික ගුණ වෙනස් වෙච්චාම පිස්සු. දැන් බටහිරින් කරන්නේ රසායනික පෙත්තක් ඒකට දාපුවාම මේ අදාළ රසායනික දීපුවාම ආයේ පිස්ස වැඩ. හැබැයි ඒ පෙත්තේ ගුණේ අඩු වුණාට පස්සේ ආයේ පිස්සු. එතකොට ආයේ රසායනිකේ දානවා. දැන් අපේ මේ වෙදකම් වල මීමල අරගෙන කරන එකෙන් එහෙමනේ මේක කාලයක් අවශ්‍ය දෙනවා. හැබැයි දුන්නාට පස්සේ තිබිච්ච යථා තත්ත්වයටපත් වෙනවා. හැමදාම ඒක බිබී ඉන්න ඕනේ නැහැ. එතකොට දොරකඩ හිටවනකොට ගස් කොළන් අපිට තිබුණ සම්ප්‍රදායක් ඒ ගහේ රසගුණ, වීර, විපාක, ප්‍රභාවයත් එක්කලා මලේ සුවඳ මනසට බලපානවා. මලේ පාට මනසට බලපානවා. දැන් ගෙදර නෝනයි මහත්තයයි දෙන්න තරහ වෙලා නම් දැන් පවුල් අවුල්නේ. මේකටත් ගස් කොළන් බලපානවා. අවුල් නැතුව තියාගන්න නම් ගේ වටේට ඇටේරියා හිටවලා තිබුණොත් එහෙම මහත්තයාට නෝනා නැතුව බෑ. ගේ වටේට සේපාලිකා හිටවලා තිබුණොත්, රාජකුමාරි මල් හිටවලා තිබුණොත් අන්න නෝනාට මහත්තයා නැතුව බෑ. ඒ දෙන්න මැදිරියෙත් මේ ඇටේරියා ශාකයක් තියෙනවා. බොහොම හොඳයි. අපි ගාව මේක තියලා තියෙන එක. කියන්නේ ඒක මනසට ඒක බලපානවා. ඒ හින්දා අපේ මිනිස්සු දොරකඩ හිටවපු ගස් තියෙනවා. මොනවාද දොරකඩ හිටෙවේ? පළොල මුහුණ මල් මිදි වැල්ද බඳුවද පියල කොසොඹ පුවකුත් පොල් බෝලින්ද පතල පනස නෙල් නිද සියනුක් අඹද පුලිල දෙලුම් හැම සපු දොඹ සපුද පුලිල දෙලුම් හා හරියට පද මතක් වෙන්නේ නැහැ දොඹ සපුද මේ කියන ගස් දොරකඩ හිටෙව්වා. නෙළුම් සමන් මහනෙල් සාදික්කාද දොඩම් කෙසෙල් සහ සුවඳැති වැටකේද වැවුම් කළ හොතින් ගෙමි දුලෙහි රිසි ලෙස නොහිම් සිරිසැපත නිරෝබව් ලැබෙයි සොඳ පුවක්ගහ පොල්ගහ දෙලුම් මානෙල් මේ කියන දේවල් දොරකඩ හිටව ගත්තා. දැන් ඒක දැනගෙන තමයි අපි අර එච්චර දේවල් දැනගෙන තමයි සීගිරි ගල උඩ මාලිගා හදපු જાතියක් බවට පත් උනේ. සුද්දන්ට පුදුම වෙනවනේ කොහොමද සීගිරි ගල උඩ මහා මන්දිරයක් හැදුවේ කියලා. හැබැයි එච්චර දේවල් දැනගෙන පරිසරයත් එක්කලා හිටපු. දැන් සීගිරි ගල උඩට ගිහින් බලපුවාම පේනවා රජ්ජුරුව කොච්චර පරිසරකාමී මිනිහෙක්ද කියලා. දාලා තියෙන මළුවේ ඉඳලා අර ගිහින් තියෙන ගලෙන් ආපු වතුර පාර ඒ බට ලයින් දිගේ කියන්නේ ගලෙන් හදපු ඇතුලේ තියෙන ස්වභාවික දාවන පද්ධතියක් තියෙන්නේ මේ ජලය ගමන් ගන්න. ඒ ගිහිල්ලා ඒ මල් විහිදිලා ගිහිල්ලා ඔක්කොම ගස් කොළන් මුලට ගිහිල්ලා ඒ ගස් පෝෂණය කරපු ඊට පොකුණු ටිකේ තියෙන නෙළුම් ටික නෙළුම් අලේ කියන්නේ කොච්චර රසවත් ආහාරයක්ද?
පහුගිය කාලේ වග්ගඩුව අමාරුව ගැන කතා කරානේ අපි. ඔය වග්ගඩුව අමාරුවට පත් කරපු කමිටු වල සමහර තැන්වල මමත් වාඩි වෙලා හිටියා. සමහර තැන්වලදී ඒවා රිපෝට් කරන්න මේ මම අර පරිශන කරන කාලේ. දීපු තීන්දුව තමයි බටහිර කට්ටිය වග්ගඩුව අමාරුව හැදුනේ මොනවා කාලා කිව්වද? නෙළුම් අල කාලා කිව්වා. ඊට පස්සේ සස්සඳ ඖෂධ වශයෙන් පාවිච්චි කරලා කියලා කිව්වා. දැන් මේ දීලා ගියෙත් හෙළවෙදකමනේ. මේ ප්‍රධාන මේ කවුද සස්සඳ ඖෂධ වශයෙන් ශරීරය ඇතුළට දෙන්නේ? ඒක දෙනකොට දෙන්නේ ගොඩාක් විස මරලා ක්‍රම අපි ගාව උගක් දේවල් තියෙනවා. නෙළුම් අලය කනවාද මේ මෙහෙ ඉන්න අය කණ්ඩ තියෙනවද නෙළුම් අල? නෙළුම් විලක හිටවපුවාම කාරණා හුඟක් සිද්ධ වෙනවා. ඒකේ වතුර පිරිසිදු කරනවා. මොකද නෙළුම් අලෙන් කරන්නේ වතුරේ තියෙන ඔක්කොම වසවිස දේවල් ටික අලයට ඇද ගන්නවා. හැබැයි අලේ ඒක තියාගන්නේ නැහැ. නෙළුම් කොලේ වතුරෙන් උඩට මතුවලා තියෙනවා. එතකොට නෙළුම් කොලේ නිතරම සූර්යයත් එක්කලා සම්බන්ධ වෙලා මේ අර ගත්ත වසකාරක ටික ඔක්කොම පරිසරයේ විසිරුවා දාලා වෙලා මේ ඉක්මනට සුද්ධ වෙනවා. දැන් නෙළුම් වල කෑවොත් නම් වග්ගඩුව අමාරුව හැදෙනවා තමයි. ඒකට හේතුව බලන්නකො නෙළුම් වලේ කොහොම කැපුවත් හොදලා කොහොම කැපුවත් ඒක පොඩ්ඩක් දම්පාට ගතියක් තියෙනවනේ. දැන් මේ කඩවල තියෙන නෙළුම් වල මොනවද තියෙන්නේ? සුදුයි නෙළුම් වලේ. ඒක සුදු කරන්නත් කෙමිකල් එකක් ගහලා තමයි මේ ගේන්නේ. ඒක තමයි ඒකේ තියෙන ප්‍රශ්නේ. හැබැයි වැවෙන් අරගෙන ගිහිල්ලා නෙළුම් වලේ කාපු කෙනාට ඒකේ එහෙම එකක් ආවේ නැහැ. ඊට පස්සේ කොහිල කියලා කියන්නේ නිකන් අක්කර 200 300 තියෙනවා ගිහින් බලන්න ඔතනින් මුතුරාජ වලින් අර පැත්තට ගියපහම කොහිල ගාලවල් නිකන් හැදිලා තියෙන විදිය. නිකන් ඇලවල් දිගේ හැදෙන දෙයක් මේක. මේ කොහිල කියලා කියන්නේ පුදුමාකාර රෝග නිවාරණ ශාකයක්. අපි මේක ගන්න මේ අර්ශස් සමාරු 18ක් තියෙනවා. අර්ශස් 18ක් එළවෙදක මේ කියන මේක මැල්ලුමට හදලා දෙන්න පුළුවන්. මේක ඖෂධයට ගන්නවා, යුෂමිරිකලා ගන්නවා, යුෂාරගෙන තියාගන්න පුළුවන්. මේක සම්බෝලේ හදලා දෙන්න පුළුවන්. ඊට පස්සේ කොයිල දල් ආහාරයට ගන්න පුළුවන්. ඉතින් මේවා මෙච්චර පාවිච්චි කරන්න. හැබැයි දැන් නම් අද නම් කොහිල අලෙජ්ජි හිලා තියෙනවා රුපියල් 400ට විතර ග්‍රෑම් 50. අද 400යි. දළු මිටියත් බොහොම ගණන්. හැබැයි එච්චර ගණන් වලට යන්න ඕනේ නැහැ ගමේ මිනිස්සුන්ට. ගමේ මිනිස්සුන්ට පුළුවන් මේක හදාගන්න. ගෙදර වතුර පාරේ යන තැන. එතන පොඩි පුංචි පකුණක් වාගේ හදලා ඉවරලා මෙතන නිකන් කොහිල දණ්ඩක් ගහලා දැම්මොත් මේක පැලවෙලා මාස 2කින් 3කින් ලොකු ගාලක් බවට පත් වෙනවා. මේ නිකම් හදාගන්න පුළුවන් ආහාර මම මේ කියන්නේ. ඉතින් ඒව අපේ මිනිස්සු හිතන්නේ. අපේ රටේ කොච්චර අල තියෙනවද? අපේ රටේ අල සම්ප්‍රදායක් තියෙන. අල ගැන උගන්වපු සම්ප්‍රදායක් තියෙන. ඉතින්දා මම දන්නේ නැහැ ඔබතුමියලාද මන්ද දවසක් ගෙනල්ලා රූපවාහිනියේ පෙන්නුවා අල වර්ග 68ක් තමුන්ගේ වත්තේ හදාගෙන වගාවක් කරන තරුණ කාන්තාවක් පෙන්නුවා. මට මතක ඔබතුමන්ලාගේ ආයතන එක කළේ. ඉතින් ඒ කියන්නේ ඒ තරම් අල වර්ග තියෙනවා ඒවා පෝෂණය කරනවා. මොනවද තියෙන අල වර්ග? අර හිඟුරල, බතල, මඤ්ඤොක්කා, ජාව අල, කුකුලල, උඩල, හිරිතල, තුන් මාස අල, කටුවල, රටල, වල් අල, රස ඇති ඉනි අල, හබරල, කදල, කොඩොලුත්, කදිම මතක එන්නේ නැහැ ඒක පාට වලට. මේ අල ජන කවිය මේවා ලිව්වේ නිකන් නෙමෙයි. මම අයි මේ කවියෙන් කියන්නේ මේ සාම්ප්‍රදායික දැනුම තියෙන්නේ ඕන් ඔය කවිවල. දැන් ඕවා ඉස්කෝලේ ඉගෙනුවෙන්නේ නැහැ, මොන්ටිසෝරි ඉගෙනුවෙන්නේ නැහැ, විශ්වවිද්‍යාලේ ඉගෙනුවෙන්නේ නැහැ. ඉගෙනුවොත් උගන්වන්න ඉන්නේ වුණොත් එළියට විදික් කරනවා. නේද? ඒ හින්දා මේ දැනුම ගම්වල මිනිසුන්ට නැහැ. ඒ හින්දා පින් සිද්ධ වෙනවා ඔබතුමන්ලාට මේ ආයතන වල පින් සිද්ධ වෙනවා. මේ දැනුම දෙන්න. අපිට මේවා හොයලා ඇවිල්ලා මිනිසුන්ට කියන්න පුළුවන්. මේවා අපි කැමති මිනිස්සුන්ට උගන්වන්න. හැබැයි මේක හරියට ඉගෙනුවොත් අපේ මිනිස්සු බඩගින්න මැරෙන්නේ නැහැ. මේ කියන සම්ප්‍රදායන් ටික. ඒකද මේ අල වල දැන් මෙතනල්ලා ඔය කියන කාබෝහයිඩ්‍රේට් නැති ප්‍රශ්නෙට, අලි බත් එකක් ඕන ප්‍රශ්නෙට මේ ඔක්කොටම විසඳුම් ටික තියෙනවානේ. පහුගිය කාලේ අර කොරෝනා කාලේ ගෙවල් වලට වෙලා මිනිස්සු මඤ්ඤොක්ක හිටෙව්වා. එහෙමනේ. පහුගිය කාලේ අක්කර 50 60 එහෙම ලොකු මඤ්ඤොක්ක ගාලවල් හිටෙව්වේ. දැන් මොකද උනේ? මඤ්ඤොක්ක හිටෝන එක අතහැරලම දැම්මා. හේතුව මොකද? හේතුව උනේ රුපියල් 10යි මඤ්ඤොක්ක කිලෝ එක. රුපියල් 10ටවත් විකුණන්න බෑ. මගේ අල්ලපු ඉඩම අක්කර 6-7ක් මඤ්ඤොක්ක මහා විශාලට හිටෝලා තියෙනවා. හැබැයි රුපියල් 10ට 15ටවත් මඤ්ඤොක්ක කිලෝ එක විකුණ ගන්න බැරි වුණා. අතහැරලා දැම්මා. ඒවට ආණ්ඩුවෙන් වැඩ පිළිවෙලක් තිබුණේ නැහැ. ඒවට දීපාර්තමේන්තු තියෙන්නේ මෙන්න මේවට. ඒවට මඤ්ඤොක්කාලේ මේ අද තම්බල අද කණ්ඩ ඕනේ නැහැ. මඤ්ඤොක්කාලේ සංරක්ෂණය කරලා තියාගන්න පුළුවන්. ඒක සංරක්ෂණය කරන විදි හුඟක් තියෙනවා. මේවට තමයි මේවා කියලා දෙන්න තමයි අපේ රටේ ඔය දැන් ෆුඩ් ඇන්ඩ් නියුට්‍රිෂන්ස්ලා ආරමේ කිය මහ හුඟක් කට්ටිය ඉන්නවා. මම කියන්නේ මෙව්වා මේ වෙලේ මිනිස්සුන්ට කියලා දෙන්න ඕනේ.
ඒවා ආහාර මේ විශ්වවිද්‍යාල ආයතන වලින් තියෙන අමාත්‍යාංශ වලින් මේ මඤ්ඤොක ටික මිලදී අරගෙන හරි මේවා අරගෙන වැඩපිළිවෙලක් හදලා දෙවුණා නම් මිනිස්සුන්ට බඩගින්න මැරෙන්න වෙනවා කියන්න ඕනේ. දැන් මේ සැරේ මොකද උනේ? අර මඤ්ඤොක හේන්නු ටිකට කරපු අපරාධයෙන් හින්දා දැන් හිටෙන්නේ නැහැ. අපි කියන්නේ දැන් මේවා හිතලා ගමක් ගන්න මේ ටික පටන් ගන්න ඕනේ. දැන් මේ රේල් පාර දිගට යනකොට බලන්න දෙපැත්තේ මුඩු වෙලා තියෙන බීම් ටික කොච්චර අපත ගිහින් තියෙනවද කියලා මොන තරම් වෙල් යායවල් නිකන් අපත ගිහිල්ලාද. මේවයි වගා කරන්න බැරි. මේවා වගා කරන්න වැඩ පිළිවෙලක් තියෙනවා. ඉස්කෝල ගත්තොත් මෙතනින් එහාට ගියා කොළඹ නම් පොඩ්ඩක් ඉඩ අඩුයි ඉස්කෝල වලට. හැබැයි මීරිගමින් එහාට පැන්න ගමන් කුරුණෑගල්ල අනුරාධපුරේ දිහාට යනකොට අතනින් අම්පාර මාතලෙන් කන්දෙන් බැස්ස බයිනකන් තියෙන ඉස්කෝල වලට අක්කර 5,000 ඉඩම් තියෙනවා. අක්කර 25 තියෙන ඉස්කෝල තියෙන. කියන්නේ ඉස්කෝල ළමයි එක්කලා දැන් පුළුවන් ළමයින්ට මේක ගොවිතැන මේ ප්‍රායෝගිකව උගන්වන්න. ගුරුවරු ළමයි එක්කලා එකතු වෙලා බහැලා මේ ටික ඉස්කෝලේ කරොත් අපේ රටේ ආහාර අර්බුදේ ජය ගන්න පුළුවන්. ඉස්කෝලේ පුළුවන් පළතුරු ටික හදාගන්න. අඹ ගෙඩි ටික හදාගන්න පුළුවන්. ඕන තරම් දැන් ඉස්සර මම කවදාවත් ඉස්කෝලේ යනකොට දවල්ට කෑම ගෙනිච්චේ නැහැ. දවල්ට කෑම ගෙනිච්චෙම නැහැ. අපි ඉන්ටෝල් එක දෙනකන් ඉන්නේ. ඉන්ටෝල් එක දීපු ගමන් දුවගෙන ගිහින් එළියට ගිහිල්ලා ඉලුක් පිට්ටනි ගාන තියෙනවා. ඉලුක් පිට්ටනි වල තියෙනවා හැම තැනම බින් කැකිරි జాතියක් හැදිලා. පුංචි කැකිරි ගෙඩිය. මේක අපිට දිව්‍ය ඖෂධයක්. දැන් ඔය වකුගඩු අමාරුව එන්න පටන් ගත්තේ මෙන්න මේ කැකිරි ගෙඩිය මහ පොළවෙන් වැඳ වුණාට පස්සේ. මේක තාම තැන් තැන් වල තියෙනවා හේන් කැකිරි කියලා කියන්නේ මේ පුංචි සීනි කැකිරි ගෙඩියක් මේ. හරිම රසයි. කන්න බලුවන් අමුයෙන් කෑවොත් ඉත්තයි ඉදුණට පස්සේ පුදුම පැන රහක් තියෙන. ඉතින් මේක අපේ දවල් ඉස්කෝලේ ආහාරය. ඒ හින්දා තමයි අපි වකුගඩු රෝග වලින් බේරුනේ. හැබැයි මේකට මොකද කළේ? මහා ට්‍රැක්ටර් දාලා හේන් වාගේ තිබිච්ච අර ඔක්කොම හාලා විනාශ කරලා ඒ වගේ තිබ්බි බීජයක්වත් නැති කරලා දැම්මා. දැන් ඒ ආහාර වර්ග හැදෙන්නේ ඒ ප්‍රදේශයේ හටගන්න රෝග වලට උත්තරයක් හැටියට. ඒ පළාතේ වකුගඩු අමාරු වෙන හින්දා ඒකට උත්තරයක් හැටියට මොකද මේ රෝග අපිට විතරක් නෙමෙයි සතුන්ටත් එනවා. ඒ රෝග ඒ කැකිරි ගෙඩිය සතත් කනවා. එතකොට එයත් ඒකෙන් බේරෙන්නේ එහෙම තමයි. අනිත් එක ඒ ප්‍රදේශයේ තියෙන කාලගුණයට අනුව තමයි ඒ ප්‍රදේශයේ ගස් කොළන් හැදෙන්නේ. ඒ කාලගුණයට අනුව හැදෙන ලෙඩ රෝග වලට උත්තරයක් හැටියට. දැන් මේ ප්‍රදේශයේ මිනිස්සෙකුට හැදෙන ලෙඩේකට බෙහෙත් කරන්න මම නම් කවදාවත් බිබිලෙන් ගිහිල්ලා ඖෂධය අරන් එන්නේ නැහැ. ඒකට වෙදකම් කරන්න ඕනේ මේ ප්‍රදේශයේ හැදිච්චි ගහකොළක තියෙන ඖෂධ අරගෙන තමයි. එතකොට තමයි මේ ලෙඩේ ඉක්මනට මේකට ප්‍රතිචාර දක්වලා සුව වෙන්නේ. ඒ නිසා තමයි දැන් මේ කාලගුණය වෙනස් වෙනකොටත් එහෙමනේ පරිසරේ. දැන් මේ වෙලාවේ වැස්ස වහිනවා සීතලයි. සීතල වෙනකොට අපිට විතරන්නේ මේ සත්තුන්ටත් ආහාර හිඟයක් තියෙන හින්දා සත්තුන්ටත් අපට හැදෙන ලෙඩ සේරම හැදෙන හින්දා සීතල වෙනකොට හැමෝටම කන්න සීතලට උත්තරේ හදනවා. මොනවද? රම්බුටාන් හදනවා. මැංගුස් හදනවා. පරිසරේ දූරියන් හදනවා. මේවා ටික කාපුවාම ස්වභාවික පරිසරයේ සීතල වෙලා මිනිස්සුන්ගේ සෙම කෝප වෙලා මැරෙන එක ලෙඩ වෙන එක නවතිනවා. ඒ හින්දා ස්වභාවික පරිසරයේ ආහාර විද්‍යාව ඍෂිවරු දේශනා කරලා තියෙන්නේ නිකන් බලන මේ මහා අවුරුදු 10 ගණන් විඥානය වඩලා තමයි මේවා කියලා තියෙන්නේ. එතකොට ඒවට ඔලංගු තියන්නවත් වර්තමානයේ තියෙන වෛද්‍ය විද්‍යාවට හැකියාවක් නැහැ. ඒ නිසා මේ පරණ දේවල් වල තියෙන විද්‍යාව මිනිස්සුන්ට ඇත්තටම උගන්වන්න වෙනවා. ඒ නිසා අම්පාරට මඩ කලපුවට යනකොට ඒ වගේ හැදෙන කෝන් ගහක ගෙඩිය කියලා කියන්නේ දිව්‍ය ඖෂධයක්. ඒ වගේ තියෙන වීර ගහක ගෙඩිය කියලා කියන්නේ දිව්‍ය ඖෂධයක්. ඉතින් මේවා පිළිබඳව මිනිස්සු දැනුවත් කරන්න වෙයි. මේ ආහාර අර්බුදය සහ අනිත් එක බෙහෙත් හේත් අර්බුදය අපිට ජය ගන්න. කාලාත්‍රේ කතාබහ තුළින් අද අපි කතා කරේ අපේ රටේ තියෙන වටිනා වෘක්ෂ ගැන. අපි තෝරගත්ත මාතෘකාව කුස රකින්න මීගස සහ වෙනත් ශාක. අවසන් වශයෙන් ආචාර්යතුමා ඔබතුමා මොනවද එකතු කරන්නේ? අද අපි අපේ වැඩසටහන තුළදී අපේ පරිසරයේ ඉතිහාසය සම්බන්ධ බොහෝ දේවල් ගැන කතා කරා. වර්තමානය ගැනත් කතා කරා. දැන් අපි ඉන්නේ කඩයිම්ක කියලා කියන්න පුළුවන්. අවසන් වශයෙන් ඔබතුමා මොනවද එකතු කරන්නේ? අවසන් වශයෙන් අපි කලින් කතා කරා වගේ අපේ මීගහ ගැන අපි යම් ආකාරයක කොටස් කතා කරා. නමුත් මීගහේ තවත් ප්‍රයෝජන කීපයක් තියෙනවා. කොහොමද අපි කෘෂිකර්මාන්තයේ දායකත්වය අපි ටිකක් අඩුවෙන් වගේ කතා කරේ. මීගහ අපි කතා කරා කොහොමද මේ ආහාරයක් කරගන්නේ කියලා. මීමල් ගත්තා. මේ මීමල් එකතු කරන ක්‍රමයක් තියෙනවා. ඒ මීමල් හදන කාලට ඒ ගස් යට සුද්ධ කරලා ඒකට ළමුන් කාන්තාවන් සම්බන්ධව ඊට පස්සේ මේක එකතු කරලා මේක වියලන ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ වියලලා කාල තබා ගන්නවා. ආයෙකින් පැණි ගන්න ක්‍රමයක් ගැන අපි කතා කරා. ඊට පස්සේ මේ මීමල් හැදෙනකොට කෘෂිකර්මාන්තයේදී මේ කල්යල් බලා වගා කිරීම වෙන මෙතෙන්ට අදාළ වෙනවා. මොකද මේ මීමල් හැදුනට පස්සේ මී ගහක් යට ගියොත් රැටත් බඹරු ඉන්නවා. මම දැකලා තියෙනවා හඳ එළියටත් බඹරු පැණි ගන්නවා. ඒ කියන්නේ ඊතරම් පැණි අධික ශාකයක් මේක. මේ මී මැස්සා මේ ගහට ආකර්ෂණය කරනවා. මේ මී මැස්ස ගහට ආකර්ෂණය කරනකොට මේ කුඹුරේ අපි දන්නවා පලිබෝධිකයන් ලෙස සතුන්
ජීවත් වෙන කුඩා කෘමි සතුන් ජීවත් වෙනවා. මේ මීමැස්සගේ මේක වර්තමානයේ මේක සයන්ටිෆිකලි ප්‍රූව් කරලා තියෙනවා. මම දැක්ක තියෙනවා විතර විශේෂයෙන්ම ඉන්දියාව දකුණු ඉන්දියානු ප්‍රදේශවල කරපු අධ්‍යයනවලදී මේ මීමැස්සගේ තටුවල තියෙන සංඛ්‍යානයත් එක්ක ඒකේ තියෙන ෆ්‍රීකවෙන්සි එකත් එක්ක මේ විශාල ප්‍රමාණයක් ආවට පස්සේ ද අපි මීමැස්සෝ අල්ලන්න අර අපි යකඩ තහඩුවකට තට්ටු කරලා මේ මීමැස්සන්ගේ රුකුල් අල්ලන ක්‍රමයක් තියෙනවනේ සාම්ප්‍රදායික ක්‍රමයක්. මේ ක්‍රමයම වගේ එකක් වෙනවා මෙතනදී. මීමැස්ස ආවට පස්සේ ඒ කුඹුර අවට මීගස් හැදුවට පස්සේ මේ කුඹුර ළඟට මීමැස්ස ආවට පස්සේ ගොවීන් කරන දෙයක් තමයි අර මැස්සෝ ගොඩක් දුරට ගොයම් මැස්සෝ වගේ ඔය පලිබෝධිකයන් මේ කුඹුරේ වැටෙනවා. ඉඟිල්ලෙල යන්න බැරි කමට වැටෙනවා. ඒ කාලේට ගොඩක් දුරට කරන්න ගත්තා කුඹුරේ වතුර බදින්න පුළුවන් කාලෙක නම් වතුර බැදලා දෙනවා. ඒකට උන් වතුරට වැටෙන්නේ. ඊට පස්සේ උන් විනාශ කරන ක්‍රමයක් නැත්නම් උන් ඉවත් කරන ක්‍රමයක් තුන. පළවෙනි එක. දෙක තමයි මේ මීමැස්සන් විශාල ප්‍රමාණයක් මේකට ආවට පස්සේ එකක් මේ පරාගන ක්‍රියාවලියටත් මේක උදව් වෙන අපි කොහොමද දන්න සරල කාරණයක් නේ. තුන්වෙනි එක තමයි මේ මීමල් හැදුනට පස්සේ මේකට මීමැස්සන් ඇතුළු විවිධ කෘමීන් ආකර්ෂණය කරගන්න සාමාන්‍යයෙන්. එතකොට මේකත් එක්ක අපි දන්නවනේ ආහාර කියන එක දාමයක්නේ තියෙන්නේ. ඒ ආහාර දාමේ ඉතන ඉහළින් ඉන්න කට්ටිය ගත්තන් පස්සේ විවිධ පක්ෂීන් විශාල ප්‍රමාණයක් මේ කුඹුරට දිවා කාලෙදී එනවා. මේ දිවා කාලෙදී ආවට පස්සේ ඔවුන් ආකර්ෂණය කරගන්න නැත්නම් ඔවුන්ට ඉන්න පුළුවන් විදිහට අපි දැකලා තියෙන සාම්ප්‍රදායික කුඹුරු වල ඔය ලී ඉඳලා එහෙම නැත්නම් පොල් පිටි ඉඳලා මේ ක්‍රමයක් දිවා කාලෙදී ක්‍රමවේදයක් කරනවා. මේකෙම රාත්‍රී කාලෙදී තමයි රාත්‍රී කාලෙදිත් මේකට වවුලන් ආකර්ෂණය කරන අවස්ථා දෙකකදී එනවා. එකක් තමයි මී මල් ආහාරයට ගන්න. වවුලන් ඊට අමතරව මී ගෙඩි ආහාරයට ගන්න. මේ මල්ල අනුභව කරන්න එන මේ වවුලන් රාත්‍රී කාලයේදී මේ මීගස් ආශ්‍රිතව ඉන්නවා. ඊට අමතරව ගෙඩි ආහාර ඉන්නවා. මේකෙදී අපි තේරුම් ගන්න ඕන මේ මා වවුලා ගොඩක් දුරට ආකර්ෂණය කරගන්නවා මේකේ ගෙඩි ගන්න. ඊට අමතරව තව පොඩි කිරි වවුලුන් කියලා කියනවා. අපි ඉංග්‍රීසි වලින් කියන මේක ලිටල් බ්‍රවුන් කියලා කෙනෙක් බ්‍රවුන් බැට්ස් කියලා කෙනෙක් ඉන්නවා. මෙයා ඉතා කුඩා එක්කෙනෙක්. මෙයා ගැන කරපු පර්යේෂණ වලින් හරගන්න මෙයා ඉතා කුඩා කෘමීන් තමයි අනුභව කරන්නේ. මේ කෘමීන් ගත්තොත් විශේෂයෙන් මදුරුවන් වගේ ඒවා. මෙයාලා මේ සක්‍රිය වෙලා ඉන්න කාලෙදී එක පැයකට මෙයාට මදුරුවන් 1000ක් විතර අනුභව කරන්න කියලා විද්‍යාඥයෝ හොයාගෙන ඉතින් ලංකාවේ පර්යේෂණයක් කරලා තිනවා. හය මේ පර්යේෂණය විද්‍යාත්මක කියන්නේ මේ පේපර් එකක් විදිහට පබ්ලිෂ් කරලා තිනවා ඉංග්‍රීසි ජර්නල් එකේ. එතකොට මේකෙදි කියනවා මේ පැයකදී මෙයාලට හැකියාව තියෙනවා 1000ක් විතර අනුභව කරන්න. සාමාන්‍යයෙන් මොවුන්ගේ සක්‍රිය කාලය පැය 8ක් විතර කියලා කියන රාත්‍රී කාලෙදී. එතකොට 8000ක් පමණ මෙයාලා මදුරුවන් හා ඒ ආශ්‍රිත මේ චූටි සතුන් අනුභව කරන එක්කෙනෙක්. මේක තමයි අර මම කිව්වේ අර ඉන්ටර් ස්පීසිස් රිලේෂන්ෂිප් එකක් විදිහට මේ කියන්නේ අන්තර් විශේෂ අතර තියෙන බද්ධය අපි භාවිතා කරා කුෂිකර්මාන්තයේදී මිනිසුන්ට යහපත් විදිහට. එතකොට මේ වවුලන් එක්ක මා වවුලන් එනවා මා වවුලෙන් පස්සේ මේක අනුභව කරලා වුන් වසුරු කරාම එතෙන්ට ඒ පෝෂණය ලැබෙනවා. ඊට අමතරව මේ ලිටල් බ්‍රවුන් එහෙම නැත්නම් පුංචි කට්ටිය එනවා. මේක එක විශේෂයක් තමයි මම මේ කියපු මේ ඉතා විශාල ප්‍රමාණයක් කෘමීන් අනුභව කරන. එතකොට මේක ආකර්ෂණය කරන්න තමයි මේ මී ගහක් ප්‍රධාන වශයෙන්. ඒකට මේක මී ගහ ඕනම කෙනෙක් දන්නවද නම් වවුලන් විශාල වශයෙන් ආකර්ෂණය කරන ගහක් නෑ මී ගහ. මී ගහ තියෙන අනිවාර්යෙන් ඉන්නවා. මේක පසු කාලීනව ඔය ලංකාවේ බ්‍රිතාන්‍ය යුගයේ අවසන් යුගයේදී ලංකාවේ මේ ගෙවත්තේ සැකස්ම පිළිබඳ අධ්‍යයනවලදී මේ තෙත් කලාපයේ කියප එකක් තමයි මම කිව්වේ මේක වියලි කලාපයේදී තෙත් කලාපයේ අතරමැදි කලාපයේ ගෙවතු වල මී ගහ තිබුණා කියලා තියෙනවා. හැබැයි ටිකක් දුරින් කියලා කියන්නේ. ටිකක් දුරින්. ඒකට හේතුව තමයි මේ බැට්ස්ලා තියාගන්න. ඒ කියන්නේ මේ ලිටල් බ්‍රවුන් බැට්ස්ව ගෙන්න ගන්න තමයි මේක තිබුණේ කියලා කියන. එතකොට යාර රාත්‍රී කාට ආපු ගමන් අපේ ගෙවල් මේ වගේ කව කරලා හදපු නෙවෙයිනේ. විශාල ප්‍රමාණයක් අර අපි දැකලා තියෙන ගේ ඇතුළේ තුවුල් යනවනේ. මෙයා මේ ෆ්‍රීකවෙන්සිස් එමන සංඛ්‍යාත භාවිතා කරලා මේ මදුරුවන් වැනි සතුන් තමයි දඩයම් කරගන්නේ ආහාරයට කරගන්නේ. එතකොට ඒක අද වෙනකොට මම දැකලා තියෙනවා ලෝකේ යුරෝපීය රටවල් උත්සාහ කරනවා මේ බැට්ස්ලාට ඉන්න පුංචි ගෙවල් හදනවා. ඒක බැට් හවුස් කියලා හදලා එක තැනක මෙහෙම තියලා තියෙනවා. ඒකට ඒකේ රැඳෙන්නේ යා රඳව ගන්න හේතුව තමයි ස්වභාවික ක්‍රමවේදයක් මගින් මදුරුවන් පාලනය කරන්නේ. දැන් මේක අතීතයේදී මේ මී ගස තිබුණේ ඕකට තමයි. ඒකයි අර වත්තේ කෙලවරක් මී ගහක් තියාගත්තේ. වවුලව තියාගත්තේ එයා මගින් අනිත් මදුරුවන් ඇතුළු අපිට හානි කරන කෘමීන් පාලනයක් ගෙනිච්චා.
එතකොට ඒක කෘෂිකර්මාන්තයේදී මීගහයිනේ දැන් විවිධ සඳහා පාරවල් දෙපසේ තියලා ගොඩක් ඒවා තියෙනවා. නමුත් මීගහේ උපරිම ඵල ප්‍රයෝජනය හා උපරිම ඒ ප්‍රයෝජන උපයෝගීතාවයේ තිබුණේ මේක කෘෂිකර්මාන්තයේදී ඒ අදාළ නිසි තැන සිටවීම. ඊටත් පස්සේ ගත්තයන් පස්සේ මේකෙන් කොළ ටික වතුරට වැටෙනවා මෙතුමා කිව්ව විදිහට. ඊට අමතරව වවුලන් ඇතුළු ඒ සතුන්ගෙන් ඇවිල්ලා තියෙන ඒ පොහොර ටික ලැබෙනවා. ඊට අමතරව අනිකුත් සතුන් දිවා කාලයේදී මීමැස්සන් ආකර්ෂණය කර ගැනීම තුළින් කුඩා කෘමීන් පලිබෝධකයන් විනාශ කරනවා. රාත්‍රී කාලයේදී වවුලන් ආකර්ෂණය කර ගැනීමෙන් ඒ ආශ්‍රිතව රාත්‍රියේ දින කට්ටිය මේක ආකර්ෂණය කරගන්නවා. මෙන්න මේ වගේ සමස්ත මේ කෘෂිකර්මාන්තයේදී අර මී ගස කියලා දාන්නම හේතු වෙන්නේ කෘෂිකර්මාන්තයට අදාළ ශාකයන් අතර මීගහ පළවෙනි තැන තිබුණ කිව්වොත් වඩා නිවැරදි වී අදාළ නැත්නම් අපි කියන මේ වී ගොවි තැනට අදාළ කෘෂිකර්මාන්තයේදී. ඒක තමයි ප්‍රධානත වශයෙන් අද අපි කතා කරපු මාතෘකාවේදී අපිට එන්න පුළුවන් සාරාංශය තමයි මීගහ ප්‍රධානතම තැන තිබුණා. ඊට අමතරව අර කියපු මගුල් කරඳ ගස් වෙන්න පුළුවන්. එතන ඉහට පස්සේ කුබුක් ගහ වෙන්න පුළුවන්. තවකුත් ශාක ඊට පස්සේ අපිට වෙලාව මදි තෙත් කලාපයේදී කොහා මේක මධ්‍යම කඳුකරයට යනකොට කොහොමද ශාක මේ කෘෂිකර්මාන්තයේදී භාවිතා කරන්න කියලා සාරාංශයක් වශයෙන් ගත්තයන් පස්සේ මීගහ ඊතරම් ප්‍රයෝජනවත් ශාකයක් කෘෂිකර්මාන්තයේදී. අපි මේ අවසන් වශයෙන් මතක් කරමු කෘෂිකර්මාන්තයත් එක්ක සම්බන්ධ වෙලා හිටපු සත්වයින් රැක ගැනීම පිළිබඳවත්. අපිට බොහොම පුංචි වෙලාවක් තියෙනවා. නමුත් අපි මතක් කරමු. ඔව් සත්වයන් රැක ගැනීමේදී විශේෂයෙන්ම අපි කෘෂිකර්මාන්තයේදී මෑතක් වෙනකම් තලගොයා වගේ සත්වයන් විශේෂයෙන් මේ කෘෂිකර්මාන්තයේදී මේ අපි අනිකුත් සත්ව විශේෂත් එක්ක තිබිච්ච අන්තර් සම්බන්ධතාවය පවත්වාගෙන ගියේ අපේ යම් අරමුණක් ඉෂ්ට කරගන්න. ඉතින්දී ගොඩක් වෙලාවට අර වින් සිටුවේෂන් කියන්නේ සතුන් දෙගොල්ලොම රැකෙන ක්‍රමයකට අපේ කෘෂිකර්මාන්තයේදී වුණා. විශේෂයෙන්ම ওই කක්කුට්ටම් වගේ සතුන් අපේ කෘෂිකර්මාන්තයේ භූමියේ හැදෙන්න ඉඩ ඇරියා. ඊට අමතරව අපි කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා නොකිරීම හේතු කොටගෙන මේ ජල ධාරාවන් තුල ඉතා හොඳ මාළු විශේෂ අපි නූතනයේ අපි කතා කරන ඇක්වාෆොනික් ටෙක්නොලොජි කියලා කියන්නේ මාළු විශාල ප්‍රමාණයක් වගා කරලා ඒ ජලය අරගෙන තමයි ඔය ග්‍රීන් හවුස් ඇතුලේ අර NFT ටියුබ් කියලා අපි ටියුබ් එකක් භාවිතා කරලා ඒක තුල ශාක වගා කරනවා. ඒ කියන්නේ මාළුන් අධික ලෙස වර්ධනය වීම අපිට පොහොර ජලය මාධ්‍යයක් කරගෙන පොහොර ලබා දෙන ක්‍රමය. එතකොට කෘෂිකර්මාන්තයේ කොහොමත් ජලය මාධ්‍යයක් කරගෙන තියෙන හින්දා ඒ මාළුන් විශාල වශයෙන් ජීවත් වීම මේකට බලපෑවා. ඒ කියන්නේ අපිට මසුන් අපේ කෘෂිකර්මාන්තයේදී භාවිතා කරා. ඊට අමතරව තලගොයින් වගේ සතුන් හිටියා. ඊට අමතරව අපි ඔය සර්පයන් කියලා බැහැර කරාට සර්පයන් හා ගෙම්බන් විශේෂ අපිට වෙලක් ගාවින් යනකොට ඇහෙන්නෙම මේ ගෙම්බන් විශේෂ කෑ ගන්න මේ මොවුන් විශාල වශයෙන් අරක හිටපු කුඩා සතුන් අනුභව කරන එක සිදු කරා. දැන් නම් එහෙම නෑ අවාසනාව. දැන් එහෙම නැහැ. ඇත්තටම ඊට අමතරව අධි සංවේදී සත්වෙක් වෙච්ච මීමැස්සන් අපෙන් විශාල වශයෙන් මේ ගිලිහිලා යනවා. මොකද කෘෂි රසායනික භාවිතා කරාට පස්සේ උන් අධි සංවේදී එක කොලනි එකකින් 20ක් 30ක් මැරුණොත් එයාලා ඒකම දාලා යන තරම් සංවේදී සත්ත්ව විශේෂ. ඊට අමතරව හිටපු සමනලුන් විශාල ප්‍රමාණයක් හිටියා. ඊට අමතරව අපිට වැදගත්ම විශේෂ සත්ත්ව කොට්ටාසයක් තමයි හිටපු පක්ෂී. පක්ෂීන් හේතු දෙකකින් අපිට වැදගත් වෙනවා. පළවෙනි එක තමයි ඔවුන් එක සමහර පක්ෂීන් තවත් පක්ෂීන් එන එක වලකගෙන හිටිය. උදාහරණයක් විදිහට රාත්‍රී කාලයේදී බකමූණන් වගේ සතුන් තියාගෙන හිටියා. ඒ අදාළ සතුන් අනුභව කරන්නේ දවල් කාලයට ගත්තයින් පස්සේ අපේ අර ගොඩක් වෙලාවට දැන් උනත් අපි ගියහම දකිනවා මේ ඔය කුඹුරු වල ගහලා තියෙන ලී වල ඉන්නවර බීට කියලා චූටි කොළපාට පක්ෂියෙක් වා ඉතා වේගයෙන් ඇවිදලා මේක ඉන්න මේ සතුන් අනුභව කරගන්නවා මේ දිවා කාලේ. ඒ වගේ අපිට පක්ෂීන් එක්ක ඉතා යහපත් මිතුදමක් මේ වී එහෙම නැත්නම් ගොයම් වගාවේදී අපිට දැක ගන්න පුළුවන් වුණා. ඊට අමතරව තවත් සතුන් හිටියා. වුන් යම්මාකට හානිකර සතුන් හිටියා. වඳුරන් රිලවුන් ඌරන් වගේ සතුන්. ඊට අමතරව මුල් අවස්ථාවේදී මොනරුන් වගේ සතුන්. නමුත් අපි විවිධ උපක්‍රම භාවිතා කළා ඔවුන් අපේ භූමිය වලින් ඉවත් කරගැනීමේ ක්‍රමවේදයක් ඔය ජලය මාධ්‍යයක් අටගෙන ඔය උණ ගහක් භාවිතා කරලා ඔය දිය හොල්මන කියන එකක් නිෂ්පාදනය හදලා තිබුණා. ඊට අමතරව පඹයන් විවිධාකාර එල්ලෙන පඹයෝ කියලා හිටියා. හුළඟට වැඩ කරන යම් දේවල් හදලා මේ ආකාරයෙන් අපිට අහිතකරය කියන සත්තු ටික පැත්තකට තියලා මරණව නෙවෙයි පැත්තකින් තියලා හිතකර සතුන් වින් එහෙම නැත්නම් අපිටත් යහපත් ඔවුන්ටත් යහපත් තත්ත්වයක් ඇති කරන මසුන් උර්ගයන් ආපක්ෂීන් විශාල වශයෙන් අපේ කෘෂිකර්මාන්තයේ ගොවිතැනට ඒකාබද්ධ කර ගැනීමේ දැනුමක් අපිට අතීතයේ ඉඳලා තිබුණා.
කාලත්‍රේ කතාබහ තුළින් අපි අදත් කතා කරේ වෙනද වගේම බොහොම වැදගත් මාතෘකාවක් පිළිබඳව. අද අපි තෝරගත්ත මාතෘකාව කුස රකින්න මීගස සහ වෙනත් ගස්. මේ ගැන කතා කරන්න අද අපි අපේ වැඩසටහනට ආරාධනා කරා මහාචාර්ය සමන් වීරක්කොඩි මහතාට. ඒත් එක්කම අද වැඩසටහනට සම්බන්ධ වුණා ආචාර්ය රවීන්ද්‍ර විතානාරච්චි මහතා. දෙදෙනාගේම සහභාගීත්වය බොහොම වටිනවා අපිට. බොහොම ස්තුතියි. අපි සූදානම් වෙන්නේ කාලාත්‍රේ කතා බහ තුලින් ඔබේ නිවහනෙන් සමුගෙන යන්න. හැබැයි අපි යලිත් ලබන සතියේ ඔබ මුණ ගැහෙන්න සූදානම්. අපි ආරාධනා කරනවා ඒත් එක්ක නිරන්තරයෙන් චරණත් එක්කම රැඳෙන්න කියලා. ඒ වගේම විශේෂයෙන් මතක් කරනවා අපි ලබන සතියේත් මේ කාලේ කතා කරන්න ඕනේ. නමුත් කවුරුත් කතා නොකරන මාතෘකාවකුත් අරගෙනයි ඔබ මුණ ගැහෙන්නට එන්නේ. ප්‍රාර්ථනය ඔබට සුවදායී දවසක්. ආයිබෝවන්.